එහෙනම් අපි දෙවෙනි පේපර් එකේ ඉස්සෙල්ලාම MCQ 20 උත්තර ටික ලකුණු කරගමු. හරි. ගන්නකො පේපර් එක. පේපර් එක අරගෙන මම උත්තර ටික කියනවා. ඔයාලා උත්තර ටික මාක් කරගන්න ඕනේ. රතු පෑනකින් උත්තර ටික මාක් කරගන්න. යම් ඔයාලා මාක් කරලා තියෙන උත්තරයක් වැරදි නම් ඒ උත්තරය හදාගන්න. හරි. එහෙනම් ඉක්මන් කරන්නකෝ. හරි මම එහෙනම් ඔන්න උත්තර ටික කියන්න පටන් ගන්නවා. ඔයාලා මාක් කරගන්න. හරිද? හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නයට උත්තරේ 4. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. දෙවෙනි එකට 1. ඉක්මනට මාක් කරගන්න. දෙවෙනි එකට 1. තුන්වෙනි එකට 2. තුන්වෙනි එකට 2. හතරවෙනි එකට 1. හතරවෙනි එකට 1. පස්වෙනි එකට 2. පස්වෙනි එකට 2. හයවෙනි එකට 1. හයවෙනි එකට 1. හත්වෙනි එකට 4. හත්වෙනි එකට 4. අටවෙනි එකට 3. අටවෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. නවවෙනි ප්‍රශ්නෙටත් උත්තරේ 3. නවවෙනි ප්‍රශ්නෙත් උත්තරේ 3. හරි. දෙවෙනි පිටුවට පෙරලන්න. 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2. 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2. 11ටත් 2. 11ටත් 2. 12ට 4. 12ට 4. 13ට 2. 13ට 2. 14ට 4. 14ට 4. 15ට 3. 15ට 3. 16ට 2. 16ට 2. 17ට 3. ඔය 17 වෙනි ප්‍රශ්නේ එහෙම තාම ඔයාලට හදාගන්න බෑ. නමුත් මම ඒවා ඉස්සරහා ඔයාලට පාඩම් වල තියෙන ප්‍රශ්නත් දාලා තියෙනවා. ඔයාලා පොත බලලා හරි ඒවට ලියන්න උත්සාහ කරන්න ඕනේ. 17 වෙනි එකට 3. 18 වෙනි එකට 4. 18ට 4. හරි. ඊට පස්සේ 19 වෙනි ප්‍රශ්නේ පෙරලන්න එහා පැත්ත. 19 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. 20ට උත්තරේ 4. 20ට උත්තරේ 4. හරි. උත්තර ටික එහෙනම් මාක් කරගන්න ඇති. හරි. අපි එහෙනම් පේපර් එක සාකච්ඡා කරන්න පටන් ගමු. මේකේ උත්තර ටික වෙනමම මම ඒ ගෲප් එකකටත් පස්සේ දාන්නම්. ඔයාලට MCQ උත්තරවල මේ යම් මගෑරීමක් වුණා නම් ඒකත් හරි ගස්ස ගන්න පස්සේ. හරි. අපි එහෙනම් මේකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න පටන් ගමු. එහෙනම් ඔයාලා අර එදා අපි කලින් පේපර් එකේ කරා වගේම මොඩල් පේපර් 2 කියලා ලියාගෙන ඊට පස්සේ ප්‍රශ්න අංක දාගෙන වැඩේ කරගෙන යන්න ඕනේ ඉස්සරහට. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම මුලින් ඉඳන්ම අපි කතා කරගෙන යමු. මුලින් ඉඳන්ම කතා කරගෙන යමු. මේකේ රචනා පැත්තෙත් හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි එහෙනම් පළවෙනි ප්‍රශ්නේම ඉස්සෙල්ලා සාකච්ඡා කරමු. අපි MCQ එකේ වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් ඔයාලට අමාරුයි කියලා හිතෙන ප්‍රශ්න ටිකක් අපි සාකච්ඡා කරමු. ඊට අමතරව තව කෙනෙක්ට කාට හරි මට මේ ප්‍රශ්නේ කියලා දෙන්න කියලා එහෙම කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක chat එකේ මැසේජ් එකක් දාන්න. කාට හරි මේ මට මේ ප්‍රශ්නය කියලා දෙන්න කියලා එහෙම මොනවා හරි එහෙම යම් කෙනෙක්ට ගැටලුවක් තියෙනවා නම් ඒක යොමු කරන්න. හරි. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ බලමු. බලන්න එහෙනම් පළවෙනි ප්‍රශ්නේ කියනවා පහත දැක්වෙන සංයෝග අතරින් සජීවී පදාර්ථයේ වඩාත් සුලභ කුමක්ද කියලා අහනවා. හරි. අපිට දීලා තියෙනවා උත්තර හතරක්. මේ ලිපිඩ, ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, ජලය කියලා. එතකොට අපෙන් අහනවා මෙන්න මේ හතර දෙනාගෙන් සජීවී පදාර්ථයේ අපිට වඩාත් සුලභව හම්බෙන්නේ කවුද කියලා. එතකොට උත්තරවල තියෙන්නේ ලිපිඩ, ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට් සහ ජලය. ලිපිඩ තියෙනවා, ප්‍රෝටීන තියෙනවා, ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට තියෙනවා, ඊට පස්සේ ඊළඟට ජලය තියෙනවා. හරි. ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න ඕනේ. සමහර විට ඔයාලා මේකේ උත්තරේ කාබෝහයිඩ්‍රේට් කියලා තේරුවාද කියන්න මම දන්නේ නැහැ. සමහර කට්ටිය තෝරලා ඇති. ඒ ප්‍රශ්නේ හරියට කියවලා නැතුව. හරිද? මේ ප්‍රශ්නේ හොඳට බලන්න මේකේ අහන්නේ සජීවී පදාර්ථයේ බහුලව හම්බෙන්නේ මොකක්ද කියලා. හරි. ඊට කලින් ඔයාලා යම් මේ ප්‍රශ්නේ යම් තැනක් වරද්දා ගත්තා නම් ඒ වරද්දා ගන්න තියෙන තැන මම ඉස්සෙල්ලා ඔයාලට කියන්නම්. ඒ තැන තමයි
ඔයාලා හිතනවා මේකේ හරි සජීවී පදාර්ථයේ බහුලවම ඇත්තේ කාබෝහයිඩ්‍රේට්. ඔන්න ඔතනින් අනිවාර්යෙන් වරද්දා ගන්න. ඇයි එහෙම මං කියන්නේ? ඒකට එහෙම කියන්න හේතුව තමයි අපි ඉගෙන ගන්නවා කාබනික සංයෝග සහ අකාබනික සංයෝග කියලා සංයෝග දෙවර්ගයක් ගැන. කාබනික සංයෝග සහ අකාබනික සංයෝග කියලා අපි ඉගෙන ගන්නවා සංයෝග දෙවර්ගයක් ගැන. අන්න එතනදී අපි කියනවා පෘථුවියේ වඩාත් සුලභව හමුවන කාබනික සංයෝගය කාබෝහයිඩ්‍රේට් කියලා. සමහර විට අන්න ඒක ඔයාට පැටලෙන්න ඉඩ තිබ්බා. හරිද? ඒ පොයින්ට් එක. පෘථුවියේ වඩාත් බහුලතම මේ කාබනික සංයෝගය කියලා කියන තැන සමහර විට ඔයාට පැටලුණා වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා තෝරන්නේ කාබෝහයිඩ්‍රේට්. හරිද? මේකේ අහලා තියෙන්නේ කාබනික අකාබනික කතාවක් නෙමෙයි. මේකේ අහලා තියෙන්නේ ජීවී දේහයක බහුලවම හම්බෙන සංයෝගය කුමක්ද කියලා. එතකොට ජීවී දේහයක සාමාන්‍යයෙන් 3න් 2ක්ම තියෙන්නේ ජලය. හරිද? 3න් 2ක්ම පිහිටලා තියෙන්නේ ජලය. ඒ කියන්නේ මම නිකන් උදාහරණයකට කිව්වොත් එහෙම යම් ජීවියෙක්ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 90ක් නම් ඒ ජීවියාගේ ශරීරයේ කිලෝග්‍රෑම් 60ක්ම තියෙන්නේ ජලය. හරිද? එතකොට සජීවී පදාර්ථයක බහුලවම අන්තර්ගත වන සංයෝගය තමයි ජලය කියලා කියන්නේ. හරිද? පෘථුවියේ සුලභතම කාබනික සංයෝගය කියලා කිව්වොත් එහෙම අන්න අපිට ගන්න පුළුවන් උත්තරේ තෝරගන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට්. ඒක පෘථුවියේ ඒක ජීවියෙකුගේ නෙමෙයි. එතකොට සමහර විට එතනින් තමා වැරදුනොත් වරදින්නේ. කියන්නේ අර නෝට් එක කියවගෙන යනකොට පොඩ්ඩක් වචන එහා මෙහා වෙලා ඔයාලගේ ඔළුවට ගියොත් එහෙම ඔන්න ඔයාට උත්තරේ පැටලෙනවා. හරිද? මේකේ අහන්නේ ජීවී දේහයක බහුලවම හම්බෙන සංයෝගය කුමක්ද? එහෙනම් ඒකට උත්තරේ වෙන්නේ ජලය. හරි. දැන් එතකොට මෙන්න මේ හතර දෙනා උත්තර හතර ලිපිඩ ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් ජලය දීලා තියෙනවා. එතකොට මේකේ මෙන්න මේ තුන් දෙනා අයිති වෙන්නේ කාබනික සංයෝග කාණ්ඩය. හරිද? මේ තුන් දෙනා අයිති වෙන්නේ කාබනික සංයෝග වලට. මතක ඇති. ලිපිඩ ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට්. අපි කාබනික සංයෝගයක් කියලා කියන්නේ කාබන් සංඝටක මූලද්‍රව්‍යයක් වශයෙන් තියෙන කට්ටිය. එතකොට දැන් අර හයිඩ්‍රෝකාබන පාඩමේ අපි සාකච්ඡා කරන්නේත් ඕක. හයිඩ්‍රෝකාබන පාඩමේ අපි කතා කරන්නේ මේ හයිඩ්‍රෝකාබන ගැන. එතකොට එතන හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් වලින් පමණක් සමන්විත වන සංයෝග. ඔයාලා පළවෙනි වීඩියෝ එක බලන්න. එතකොට ඒකේ ආරම්භක කොටස පැහැදිලිව තේරුම් කරගන්න පුළුවන් වෙයි. හරි. ඊට පස්සේ ජලය කියලා කියන්නේ අකාබනික සංයෝගයක්. හරිද? ජලය කියලා කියන්නේ අකාබනික සංයෝගය. අකාබනික සංයෝග කියලා කියන්නේ මෙයාලගේ කාබන් අන්තර්ගත වෙන්නේ නැහැ. හරිද? මෙයාලගේ කාබන් අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාලා අකාබනික සංයෝගය අතරට වැටේ. හරි. එහෙනම් අපි ප්‍රශ්නෙට විවරණයක් වශයෙන් මේක ඉස්සරලා ලියා ගන්නකො ලිපිඩ ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් තුන් දෙනා කාබනික සංයෝග ජලය අකාබනික සංයෝග. ඊට පස්සේ මම පල්ලෙහායින් තියෙන පොඩි නෝට් එකක් ඒකත් ලියා ගන්න දෙන්නම්. හරි. මේක ඉක්මනට ලියා ගන්න. පළවෙනි ප්‍රශ්නෙට අදාළව ලිපිඩ ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට කාබනික සංයෝග ජලය අකාබනික සංයෝග. ඉක්මන් කරන්න. හරි. ඊට පස්සේ පල්ලෙහෙන් ලියන්න සරල ලකුණක් දාලා ලියන්න මෙහෙම. දැන් ජීවී දේහයක් තුළ ජීවී දේහයක් තුළ
බහුල වශයෙන් හමුවන සංයෝගය වන්නේ බහුල වශයෙන් හමුවන සංයෝගය වන්නේ ජලයයි. බහුල වශයෙන් හමුවන සංයෝගය වන්නේ ජලයයි. බහුල වශයෙන් හමුවන සංයෝගය වන්නේ ජලයයි. ඊට පස්සේ ඊළඟට ලියන්න ජීවී දේහයක් තුළ තුනෙන් දෙකක ප්‍රමාණයක් ජලය අන්තර්ගත වේ. තුනෙන් දෙකක ප්‍රමාණයක් ජලය අන්තර්ගත වේ. ඊළඟ තරු ලකුණ ලියන්න. ඊළඟ තරු ලකුණ දාලා පෘථුවියේ වඩාත් සුලභ කාබනික සංයෝගය වන්නේ කාබෝහයිඩ්‍රේට්ය. පෘථුවියේ වඩාත් සුලභ කාබනික සංයෝගය වන්නේ කාබෝහයිඩ්‍රේට්ය. හරිද? හරි. එහෙනම් ඒ ප්‍රශ්නෙට ඒ විවරණය ප්‍රමාණවත්. හරි. ඊළඟට අපි ප්‍රශ්නාංක 2 බලමු. බලන්න මොකද්ද කියන්නේ? ආලෝක කිරණයක් වර්ධනය කළ හැකි ප්‍රකාශ උපකරණයක් වන්නේ මොකද්ද කියලා යහන්න. ආලෝක කිරණයක් වර්ධනය කරන්න පුළුවන්. හරි. අපි ඉගෙනගෙන තියෙනවා ආලෝකයේ පාඩම. වර්ධනය සහ පරාවර්තනය අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට වර්ධනය කියන්නේ මොකක්ද? පරාවර්තනය කියන්නේ මොකක්ද කියන්නේ ඔයාලා දන්නවා. පරාවර්තනය කියලා කියන්නේ මොකක්ද? පරාවර්තනය කියලා කියන්නේ එක් මාධ්‍යයක් ඔස්සේ ගමන් කරන ආලෝක කිරණයක් යම් බාධකයක වැදිලා ආපහු ඒ මාධ්‍යයටම හැරිලා යන ක්‍රියාවලිය. ඊට පස්සේ ඊළඟට ගත්තාම වර්තනය කියලා කියන්නේ මොකක්ද? යම් මාධ්‍යයක් ඔස්සේ ගමන් කරන ආලෝක කිරණයක් ඒ තවත් මාධ්‍යයක් වෙන් කරන අතුරු මුහුණතක් ඔස්සේ අනිත් මාධ්‍යර පිවිසීමේ ක්‍රියාවලිය. එහෙම නැත්නම් එක් මාධ්‍යයකින් නම් තවත් මාධ්‍යයකට ආලෝක කිරණයක් යනකොට හැරිලා ගමන් කරන ක්‍රියාවලිය. හරිද? අපි ඕකට තමයි වර්තනය කියලා සරලව කිව්වොත් කියන්නේ. හරි. දැන් එතකොට අන්නේ වර්තන ක්‍රියාවලිය සිද්ධ කරන්න පුළුවන් ප්‍රකාශ උපකරණය කවුද කියලායි මේකේ අහන්නේ. එතකොට අපිට පළවෙනි එක කියලා තියෙනවා උත්තල කාචය, දෙවෙනි එක උත්තල දර්පණය, තුන්වෙනි එක තල දර්පණය, හතරවෙනි එක අවතල දර්පණය. එතකොට අපි කතා කරපු අපේ සිලබස් එකේ අපි කතා කරපු කොටස් වලට අදාළව අපිට පරාවර්තනය කරන්න පුළුවන් උපකරණ හම්බ වෙනවා 3ක්. ඒ තමයි තල දර්පණය, ඊට පස්සේ ගත්තාම අවතල දර්පණය, ඊළඟට උත්තල දර්පණය. මෙන්න මේ තුන් දෙනා අපට හමුවන පරාවර්තක උපකරණ. එතකොට මෙයාලා කරන්නේ පරාවර්තනය. ඊළඟට අපි කතා කරපු උත්තල කාචය සහ අවතල කාචය කියලා කියන්නේ අපට හමුවන වර්තක උපකරණ. හරිද? තල දර්පණ, අවතල දර්පණ සහ උත්තල දර්පණ කියලා කියන්නේ අපි කතා කරපු පරාවර්තක උපකරණ. ඒ කියන්නේ මෙයාලා තමයි පරාවර්තන ක්‍රියාවලිය සිදු කිරීම සඳහා හැඩගැහිලා තියෙන උපකරණ. ඊළඟට
උත්තල කාච සහ අවතල කාච කියලා කියන්නේ වර්තක උපකරණ. ඒ කියන්නේ මෙයාලා තමයි වර්තන ක්‍රියාවලිය සඳහා හැඩගැහිච්ච ප්‍රභේද. හරි. එහෙනම් දැන් මේකේ අහන්නේ අපෙන් වර්තනය සඳහා හැඩගැහිලා තියෙන උපකරණ එහෙම නැත්නම් වර්තනය සිද්ධ කරන උපකරණය මොකක්ද කියලා. එතකොට අපිට උත්තර වශයෙන් තියෙනවා උත්තල කාච, තල දර්පණ, අවතල දර්පණ සහ උත්තල දර්පණ. එහෙනම් ඔය ප්‍රශ්නේ මේ තුන් දෙනාම පරාවර්තනය සිදු කරන උපකරණ. එහෙනම් මෙයා පමණයි ඉන්නේ වර්තනය සිදු කරන උපකරණයක. එහෙනම් ඔන්න නිවැරදි පිළිතුර වෙන්නේ උත්තල කාචය. හරිනේ. එහෙනම් ප්‍රශ්නාංක 2ට අදාළ විවරණය මෙන්න මේ ටික දාගන්න. ඒක ප්‍රමාණවත්. තල දර්පණ, අවතල දර්පණ, උත්තල දර්පණ පරාවර්තක උපකරණ වෙනවා. උත්තල කාච, අවතල කාච වර්තක උපකරණ වෙනවා. හරිද? මේ ටික දාගන්න. ප්‍රශ්නාංක 2ට අදාළ විවරණය. තල දර්පණ, අවතල දර්පණ, උත්තල දර්පණ ඒවට අපි කියනවා පරාවර්තක උපකරණ කියලා. ඊට පස්සේ උත්තල කාච, අවතල කාච ඒවා අපි වර්තක උපකරණ කියලා හඳුනා ගන්නවා. හොඳයි. එහෙනම් අපි ඊළඟට සාකච්ඡා කරමු ප්‍රශ්න අංක අපි ගමු 6 වෙනි එක ගන්නකො. මේකේ අර මේ ටිකක් වැදගත් ප්‍රශ්න ටිකක් ඒ කියන්නේ ටිකක් අමාරු ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි ඒ ටික ඉස්සලා සාකච්ඡා කරලා ඉමු. ඒ ටික ඉස්සලා සාකච්ඡා කරලා ඊළඟ අනිත් ඉතිරි වෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. ඔයාලා මාක් කරගන්නකො මෙන්න මේ ප්‍රශ්න ටික. ප්‍රශ්නාංක 6, ප්‍රශ්නාංක 7 නිකම් පැන්සලෙන් හරි පෑනෙන් හරි නිකම් මාක් එකක් දාගන්න. ප්‍රශ්නාංක 8, ප්‍රශ්නාංක 10, 16, 17, 18 ඊට පස්සේ 20. ඊට පස්සේ ව්‍යුහගත රචනා ප්‍රශ්නවල දෙවෙනි එක. ව්‍යුහගත රචනා ප්‍රශ්නවල දෙවෙනි එක. ඊළඟට රචනා ප්‍රශ්නවල තුන්වෙනි එකේ AB කොටස් දෙකමයි හතරවෙනි එකේ A කොටසයි. තුන්වෙනි රචනා ප්‍රශ්නේ AB කොටස් දෙකයි හතරවෙනි එකේ A කොටසයි. ඔන්න ඔය ප්‍රශ්න ටික තමයි මේකේ තියෙන තරමක් ඒ කියන්නේ ඔයාලට කරගන්න අපහසුයි කියලා හිතන ප්‍රශ්න ටික. ඕකේ ව්‍යුහගත රචනා පේපර් එකේ පළවෙනි ව්‍යුහගත ප්‍රශ්නේ එහෙමනම් ඔයාලට මේ පොත කියවලා ලියන්න තියෙන්නේ. ඔයාලගේ 11 වසරේ පොතේ අවසාන පාඩමට අදාළ ප්‍රශ්නයක් තියෙනවා. මම ඔක්කොම කියලා දෙනවා. නමුත් අර ඔයාලට කියවන්නත් අවස්ථාවක් දීලා තමයි පේපර් එක හදලා තියෙන්නේ. හරි. එහෙනම් අපි ප්‍රශ්නාංක 6 සාකච්ඡා කරමු. බලන්න ප්‍රශ්නේ කියනවා ස්කන්ධය කිලෝග්‍රෑම් 4ක් වන බල්ලෙක් 2 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් දිව යන විට බල්ලාගේ චාලක ශක්තිය හොයන්නලු. හරි. සතෙක් ඉන්නවලු ඒක කිලෝග්‍රෑම් 8ක ස්කන්ධයක 4ක ස්කන්ධයකින් සමන්විත වෙනවලු 2 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් දුවගෙන යනවලු. එහෙනම් එයාගේ චාලක ශක්තිය තමයි අපෙන් අහන්නේ. හරි. අපි එහෙනම් හිතමු මෙන්න මේ විදිහට වස්තුවක් තියෙනවා. මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 4යි. මෙයා 2 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් චලනය වෙනවලු. 2 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් මෙයා චලනය වෙනවලු. හරි. මෙන්න මෙයාට අදාළ චාලක ශක්තිය තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. එහෙනම් චාලක ශක්තිය හොයන සමීකරණය ලියන්න E සමානයි භාගයක් mv වර්ගය. E සමානයි භාගයයි mv වර්ගය. හරි. එහෙනම් m ගෙන් අදහස් වෙන්නේ ස්කන්ධය. අපි දන්නවා ඒක. මේ පාඩම අපි කතා කරලා තියෙනවා ස්කන්ධය. v ගෙන් අදහස් වෙන්නේ ප්‍රවේගය. v ගෙන් අදහස් වෙන්නේ ප්‍රවේගය. e ගෙන් අදහස් වෙන්නේ චාලක ශක්තිය. චාලක ශක්තිය. අපි ඔක කයිනටික් එනර්ජි කියලා කියනවා. හරිද?
අන්න ඒක අදහස් වෙන්න මෙතන EK කියලා සමහර වෙලාවට දානවා. ඔයාලගේ ප්‍රශ්න පත්‍රවල එහෙම සමහර වෙලාවට E සමානයි භාගයක් MV වර්ගය කියන සමීකරණය මෙහෙමත් දෙන්න ඉඩ තියෙනවා. EK සමානයි භාගයක් MV වර්ගය කියලා. එතකොට කලබල වෙන්න දෙයක් නැහැ. මේකෙන් අදහස් කරන්නේ චාලක ශක්තිය කියන එක. කයිනටික් එනර්ජි කියන එක. හරිද? ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක දාලා ලියවත් ප්‍රශ්නයක් නැහැ. නොදාලා ලියවත් ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් E සමානයි භාගයක් MV වර්ගය. එහෙනම් ගැලපෙන විදිහට ආදේශ කරන්නයි තියෙන්නේ භාගයයි. එතකොට mට අදාළව එහෙනම් ස්කන්ධය එහෙනම් ස්කන්ධය කිලෝග්‍රෑම් 4යිලු මෙයාගේ. ඊට පස්සේ ප්‍රවේගයේ වර්ගය එහෙනම් ප්‍රවේගයේ 2යි එහෙනම් 2 වර්ගය. හරි. එහෙනම් මේක සුළු කරන්නයි තියෙන්නේ දැන්. එහෙනම් මේ 4 ඉලක්කමට මේ 2 ඉලක්කම කැපිච්චහම මෙතන 2ක් කියලා එනවා. එහෙනම් දෙවතාවක් 2 වර්ගය කියලා කියන්නේ 4යි. එහෙනම් 4 වරක් 2 ජූල් 8ක් කියලා ඔන්න මේකට අදාළ චාලක ශක්තිය අපිට ගණනය කරගන්න පුළුවන්. හරිනේ? එහෙනම් ඒ විදිහට තමයි උත්තරේ ඕකට අදාළව පළවෙනි එක විදිහට අපි තෝරාගත්තේ. හරිනේ? එහෙනම් ඔන්න ඔය විදිහට කිලෝ ජූල් 8ක චාලක ශක්තියක් මෙයාට තියෙනවා. හරි. එහෙනම් ඔයාලා ප්‍රශ්න අංකේ දාලා මේක ඇඳගෙන මේ පද ටික හඳුන්වාගෙන මේ ටික දාගන්න. ඉක්මන් කරන්න ඕනේ. ඉක්මන් කරලා මේ විවරණය ලියා ගන්න. හරි මේක ලියාගෙන ඉවරයිනේ. හරි. එහෙනම් ඊට පස්සේ ඊළඟට කාට හරි කෙනෙක් ලියා ගන්න බැරුණා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. එහෙනම් අපි ඊළඟට සාකච්ඡා කරමු 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි MCQ එක. හරි. මොකද්ද කියන්නේ ප්‍රශ්නේ? බලන්න ප්‍රශ්නේ කියනවා මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය 13ක් වේ. මෙම මූලද්‍රව්‍ය මගින් සෑදිය හැකි අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වන්නේ මොකක්ද කියලායි අහන්නේ. හරි. මූලද්‍රව්‍ය පරමාණුවක් තියෙනවලු. එයාට අදාළ පරමාණුක ක්‍රමාංකය 13ක්ලු. ඒකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තමයි අහන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අහන්නේ මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නෙමෙයි. මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නෙමෙයි. එයා හදන අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අහන්නේ. හරි. ඔක්කොටම කලින් අපි මේ මූලද්‍රව්‍ය කවුද කියලා හඳුනාගනිමුකෝ. හරි. දැන් මෙයාගේ පරමාණුක ක්‍රමාංකය 13යිලු. පරමාණුක ක්‍රමාංකය 13යිලු. එහෙනම් අපි බලන්න ඕනේ ආවර්තිතා වගුවේ 13 වෙනි ස්ථානයට ඉන්නේ කවුද කියලා. ආවර්තිතා වගුවේ 13 වෙනි ස්ථානයට ඉන්නේ කවුද කියලා අපි බලන්න ඕනේ. හරි. එහෙනම් හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමීනියම්. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13. එහෙනම් මෙන්න මෙයා තමයි ඔය කියලා තියෙන්නේ. ඇලුමිනියම් ගැන තමයි එහෙනම් ඔය ප්‍රශ්නේ කියලා තියෙන්නේ. එයාගේ පරමාණුක ක්‍රමාංකය තමයි 13ක් වෙන්නේ. එයා තමයි ආවර්තිතා වගුවේ 13 වෙනි ස්ථානයට ඉන්නේ. හරි. එහෙනම් මෙන්න මෙයාට අදාළ ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. එහෙනම් අපිට අනිත් ටික වැඩක් නැහැ. අපි ඒ ටික අයින් කරමු. එහෙනම් මෙන්න මෙයාගේ පරමාණුක ක්‍රමාංකය 13යි. අපි එහෙනම් ඉස්සෙල්ලම මෙයාට අදාළ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු. ඉස්සෙල්ලම මෙයාට අදාළ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු. හරිද? අපෙන් අහලා තියෙන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නම් නෙමෙයි. නමුත් අපි මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉස්සලා ලියලායි. හරි. එහෙනම් ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන ටික දාගෙන යන්නයි තියෙන්නේ. ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන ටික දාගෙන යන්නයි තියෙන්නේ. ඔයාලට මතක ඇති K ශක්ති මට්ටමට දෙකක් දාන්න පුළුවන්. ඊට පස්සේ L ශක්ති මට්ටම තියෙනවා. M ශක්ති මට්ටම තියෙනවා. N ශක්ති මට්ටම තියෙනවා. එතකොට L ශක්ති මට්ටමට අපිට ඉලෙක්ට්‍රෝන 8ක් දාන්න පුළුවන්. M එකටත් 8ක් දැම්ම හැකි. N එකට ආය දෙකක් දැම්ම හැකි. අපි ඔයාලගේ මට්ටමට මේ කතා කරන්නේ. ඔක ඔයාලා දන්නවා මීට වඩා වෙනස් වෙනවා කියන්නේ. මම ඒකට හේතු සහිතව උගන්වද්දී පැහැදිලි කරලා තියෙනවා. හරි. දැන් එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 13ක් තියෙනවා. මොකද පරමාණු ක්‍රමාංකය 13යි කියලා කියන්නේ එයාගේ
ප්‍රෝටෝන ගාන 13යි. එතකොට මෙයා උදාසීන වෙන හින්දා ඉලෙක්ට්‍රෝන ගානක් 13ක් වෙනවා. අන්න ඒව දැන් පෙර දැනුම තියෙන්න ඕනේ. හරි. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන 13 මෙන්න මේ කවච වලට ශක්ති මට්ටම් වලට දාගෙන යන්නයි තියෙන්නේ. එහෙනම් පළවෙනි එකට දෙකක් දාන්න පුළුවන්. එහෙනම් මේකෙන් දෙකක් ගන්නවා. එහෙනම් කමාවක් දැම්මා 13යි දැන්. 13න් දෙකක් අයින් වුණා. එහෙනම් 11ක් ඉතිරි. එහෙනම් ඊළඟ ටික ඊළඟ ශක්ති මට්ටම් වලට දාගෙන යන්න තියෙන. හැබැයි L එකට දාන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 8යි. හැබැයි අපිට ඉතිරි වුණා ඉලෙක්ට්‍රෝන 11ක්. එහෙනම් ඒ 11න් 8ක් දානවා මෙතනට. දෙවෙනි එකට. එහෙනම් ඔන්න තව ඉලෙක්ට්‍රෝන 3ක් ඉතිරි. අයි 11ක් තිබ්බ එකෙන් 8ක් දැම්මා. එහෙනම් තව 3ක් ඉතිරි. එහෙනම් ඒ ඉලෙක්ට්‍රෝන 3 දානවා ඊළඟ ශක්ති මට්ටමට. එහෙනම් ඔන්න මෙයාට අදාළ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ලියවා. පරමාණු ක්‍රමාංකය 13යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 3යි කියලා ඔන්න අපි ඒක ලියවා. හරි. ඊට පස්සේ දැන් මෙයාගේ අපෙන් අහන්නේ මෙයා හදන අයනයේ වින්‍යාසය. අන්න. දැන් මෙයා හදන අයනය කවුද කියලා අපි හඳුනා ගන්න ඕනේ. අපි දන්නවා මූලද්‍රව්‍ය පරමාණු ධනායන සහ ඍණායන හදනවා. මූලද්‍රව්‍ය පරමාණු ධනායන සහ ඍණායන හදනවා. එතකොට අන්නේ හදන ධනායන ඍණායන වලට අදාළව වෙන වෙනම වින්‍යාස ලියන්නත් පුළුවන්. දැන් අන්න ඒ වගේ අපෙන් අහන්නේ මෙයා හදන අයනයේ වින්‍යාසය. හරි. අපි ඒක කොහොමද හඳුනාගන්නේ? අපි ඒක කොහොමද හඳුනාගන්නේ? මම ඔයාලට මේකට පොඩි කෙටි ක්‍රමයක් පවා කියලා දීලා තියෙනවා. මෙයාලගේ මේ සංයුතාවයන් හොයාගන්න අයන හොයාගන්න පොඩි ක්‍රමයක් කියලා දීලා තියෙනවා. අපි මොකද්ද කරන්නේ? අපි බලනවා අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. දැන් මෙයාගේ ශක්ති මට්ටම් 3කනේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන දිහා බලනවා. ඉලෙක්ට්‍රෝන 3ක් තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි කරන වැඩේ තමයි මේ අදාළ මූලද්‍රව්‍යයට ළඟම තියෙන උච්ච වායුව හොයාගන්නවා. මොකද යම් මූලද්‍රව්‍ය පරමාණුවක් බන්ධනගත වෙන්නේ කියන්නේ යම් කෙනෙක් එක්ක තවත් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්නේ ස්ථායී වීමේ අරමුණින්. එතකොට අන්නේ ස්ථායී වීමේ අරමුණින් එයා සම්බන්ධ වෙනවා නම් ඒ සම්බන්ධ වෙන කෙනාගේ එහෙම නැත්නම් ඒ ළඟම ඉන්න උච්ච වායුවේ එයා ළඟට ඒ කියන්නේ අපි දන්නවා මේ මූලද්‍රව්‍යයක් යම් උච්ච වායුවක වින්‍යාසයක් ලබා ගැනීම තමයි මෙයාගේ බලාපොරොත්තුව. එහෙනම් අපි ඉස්සෙල්ලම හොයන්න ඕනේ මෙන්න මෙයාට ළඟම තියෙන උච්ච වායුව කවුද? එයාගේ වින්‍යාසය මොකද්ද කියලා. මොකද මෙයා බන්ධනගත වෙනකොට කරගන්නේ මොකද්ද? අරයාගේ වින්‍යාසය ලබා ගන්න එක. ඒ කියන්නේ උච්ච වායුවේ වින්‍යාසය ලබා ගන්න එක. හරි. දැන් එතකොට ඇලුමිනියම් කියන කෙනාට ළඟම ඉන්න උච්ච වායුව වෙන්නේ නියෝන්. ඇයි බං එහෙම කියන්නේ? ඕනනම් අපි ලියලම බලමු. හයිඩ්‍රජන්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, මෙතනට අදාළව හීලියම්, මෙතන සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්. මම ওই ටික විතරයි ලියන්නේ. හරි. මෙන්න ඇලුමිනියම්. එහෙනම් මෙයාට ළඟම තියෙන උච්ච වායුව කවුද? 1යි 2යි 3යි 4යි 5යි 5 දෙනෙක් ගියපුවාම නම් ආගන් හම්බෙනවා. අපි දන්නවා මේක තමයි උච්ච වායු කාණ්ඩය. ඉස්සරහට පියවර 5ක් ගියොත් ආගන් කියන උච්ච වායුව හම්බෙනවා. පිටිපස්සට යම් බලන්න 1යි 2යි 3යි. අන පිටිපස්සට පියවර 3ක් ගියා නම් නියෝන් හම්බෙනවා. එහෙනම් ළඟම ඉන්න කෙනා කවුද? නියෝන්. හරිනේ. මෙයා තමයි ළඟම ඉන්න උච්ච වායුව. අපි තෝරා ගන්න ඕනේ කවුද ළඟම ඉන්නේ කියලා. හරි. එහෙනම් දැන් නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස අපි හොයා ගන්න ඕනේ. හරි. ඔක්කොම කලින් අපි බලමු යාගේ පරමාණු ක්‍රමාංකය කීයද කියලා. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඒ කියන්නේ නියෝන් කියන කෙනා ආවර්තිතාව අගුවේ ඉන්නේ 10 වෙනි ස්ථානයට. එහෙනම් ඔන්න එයාගේ පරමාණුක ක්‍රමාංකය අපි හොයාගත්තා. එහෙනම් මෙයාට ළඟම තියෙන උච්ච වායුව නියෝන්. එහෙනම් එයාගේ පරමාණුක ක්‍රමාංකය වෙන්නේ 10. මොකද එයා ආවර්තිතාව අගුවේ 10 වෙනි ස්ථානයට ඉන්නේ. හරිනේ ඒක. හරි. ඊට පස්සේ මෙයාට අදාළවත් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගමු. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරි. එහෙනම් අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන 10 අපිට අර KLMN කියන ශක්ති මට්ටම් වලට පිළිවෙලට දාන්නයි තියෙන්නේ. එහෙනම් පළවෙනි එකට 2යි. එතකොට 10න් 2ක් ගියපුවාම 8ක් ඉතිරි. අපි දන්නවා L ශක්ති මට්ටමට දාන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගානත් 8යි. එහෙනම් ඔන්න 2යි 8යි කියලා අපිට ලියන්න පුළුවන්. හරි. දැන් ඊළඟ කතාව. මෙයාට ළඟම තියෙන උච්ච වායුවත් ඔන්න හොයාගත්තා. එයාගේ පරමාණු ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඒ ටිකත් හරි. දැන් අපේ ඊළඟ කතාව තමයි අපි හොයන්න ඕනේ දැන් මෙන්න මෙයා හදාගන්න අයනය මොකක්ද කියලා.
මෙයා හදන අයනේ මොකක්ද කියලා. හරි. දැන් මං කිව්වා කිසියම් මූලද්‍රව්‍යයක් බන්ධනයක් හදා ගන්නකොට එයා කරන්නේ ළඟම තියෙන කෙනාගේ ළඟම තියෙන උච්ච වායුවේ වින්‍යාසය ලබා ගන්න. එහෙනම් මෙන්න මෙයාගේ වින්‍යාසය 2.8යි 3යි. ඇලුමිනියම්ගේ. ළඟම තියෙන උච්ච වායුවේ වින්‍යාසය නියෝන්ගේ වින්‍යාසය 2.8යි. එහෙනම් මෙයාට මෙයා ගාවට යන්න නම් මේ 3 අයින් කරන්න ඕනේ. ඇයි? ඉතින් මෙයාගේ 2.8යිනේ. මෙයාට මෙයාගේ වින්‍යාසය ගන්න නම් ඇලුමිනියම්ට නියෝන්ගේ වින්‍යාසය ගන්න නම් මෙතන අග තියෙන ඉලෙක්ට්‍රෝන 3 අයින් කරන්න. එහෙනම් මෙයා මොකද කරන්නේ? මේ ඉලෙක්ට්‍රෝන 3 පිට කරලා දානවා. ඇයි මෙයා ගාවට යන්න නම් මේ අග තියෙන ඉලෙක්ට්‍රෝන 3 අයින් කරන්න ඕනේ. එහෙනම් කරන්න තියෙන දේ තමයි මේ ඉලෙක්ට්‍රෝන 3 පිට කරලා දාන එක. හරි. එහෙනම් ඒ ඉලෙක්ට්‍රෝන 3 පිට කරපුවාම ඇලුමිනියම්ගේ අපි නව තත්ත්වය ලියුවොත් අපි ඇලුමිනියම්ගේ නව තත්ත්වය ලියුවොත් කොහොමද ලියන්නේ? පරමාණුක ක්‍රමාංකය වෙනස් වෙනවද? නෑ. මොකද පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන ගන්නට. මෙතන ප්‍රෝටෝන පිට කිරීමක් උනේ නෑ. ඉලෙක්ට්‍රෝන පිට කරුවේ. එහෙනම් පරමාණුක ක්‍රමාංකය 13ම තමයි. ප්‍රශ්නයක් නෑ. ප්‍රෝටෝන ගාන කීයද එහෙනම්? 2.8. ප්‍රෝටෝන ගාන කීයද මෙතනට අදාළව? 13මයි. ඇයි ඒ? ප්‍රෝටෝන ගාන 13ක් වෙන්නේ ඇයි ඒ? මෙතන පරමාණුක ක්‍රමාංකය 13යි කියලා කියන්නේ ප්‍රෝටෝන ගාන 13යි. මොකද ප්‍රෝටෝන ගානට තමයි අපි පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ. එතකොට ඔයාලා දන්නවා ප්‍රෝටෝන එකක ආරෝපණය ධන 1යි නම් මෙතන 13 දෙනෙක් ඉන්නවා. එහෙනම් ඔක්කොගේම ආරෝපණය ධන 13ක් වෙනවා. ඒක හරිනේ. හා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ගණන. ඉලෙක්ට්‍රෝන ගණන. හරි. දැන් කලින් ඉලෙක්ට්‍රෝන කීයක් තිබ්බද? 8යි 2යි 10යි 3යි 13ක් තිබ්බා. හරි. දැන් එතකොට මොකද වුනේ? මෙයා අවසාන ශක්ති මට්ටමෙන් ඉලෙක්ට්‍රෝන කීයක් අයින් කරාද? 3ක් අයින් කරා. හරි. එහෙනම් දැන් ඉතිරි කීයද? 13ක් තිබ්බා 3ක් අයින් කරා. දැන් එහෙනම් ඉතිරි වෙලා තියෙන්නේ 10යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 10ක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. හරි. එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය අපි දන්නවා ඍණ 1යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා. එහෙනම් සමස්ත ආරෝපණය කීයද? ඍණ 10යි. හරි නේද? එහෙනම් සමස්ත ආරෝපණය වෙන්නේ ඍණ 10යි. හරි. ඊට පස්සේ දැන් මේ ප්‍රෝටෝන ගාන සහ ඉලෙක්ට්‍රෝන ගානන අතර අපි වෙනස හෙව්වොත් ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි අතර අපි වෙනස හොයනවා. ප්‍රෝටෝන කීයද? ධන 13යි ඉලෙක්ට්‍රෝන ඍණ 10යි. එහෙනම් ධන 13යි ඍණ 10යි. මෙහෙම තියෙන්නේ. එහෙනම් මේ දෙන්නගේ වෙනස කීයද? ධන 3යි. එහෙනම් යාලට අදාළ වෙනස අපිට ගන්න පුළුවන් ධන 3යි කියලා. හරි නේද? පැහැදිලි. හරි. එහෙනම් ඔන්න අපිට මෙයාගේ වෙනස ලියන්න පුළුවන්. මේ දෙන්නගේ වෙනස ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන අතර වෙනස ලියන්න පුළුවන් ධන 3යි කියලා. හරි. එහෙනම් ඔන්න අපි ලීවා ඇලුමිනියම්. දැන් අපි කොහොමද අයනය පෙන්වන්නේ? ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි අතර වෙනසාවනේ ධන 3යි කියලා. ඒක මොකද අපි කරන්නේ? මේ පරමාණුවේ මම ඉස්සරහින් ලියන්න ඇලුමිනියම් ලීවා. ඒ පරමාණුවේ දකුණු පැත්තේ උඩින් ආරෝපණයත් එක්ක ඉලක්කම ලීවා. හරි. ආරෝපණයත් එක්ක ඉලක්කම ලීවා. හරිනේ. ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි අතර වෙනස ධන 3ක් වුණා. මෙතන ධන 13යි ඍණ 10යි. එහෙනම් ඒක පරමාණුවේ දකුණු පැත්තේ උඩින් ආරෝපණයත් එක්ක ලීවා. හරිනේ. එහෙනම් ඇලුමිනියම් කියන කෙනා හදන අයනය මෙන්න අපි හොයාගත්තා. අයනය. හරිනේ. ඇලුමිනියම් කියන කෙනා හදන අයනය හොයාගත්තා. හරි. දැන් ළමයි මට කියන්න ඒ අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කෙලින්ම සමාන වෙන්නේ කාටද? මෙන්න මේ නියෝන්ගේ වින්‍යාසයට. ඇයි? මෙයා එයා ගාව තිබ්බ ඉලෙක්ට්‍රෝන 3 අයින් කරලා තමයි මෙයා ගාවට ආවේ. දැන් එහෙනම් එයා ගාව තියෙන ඉලෙක්ට්‍රෝන කීයද? 10යි. ඇයි? 3ක් අයින් කරා යා. 3ක් අයින් කරලා තමයි මෙයා ගාවට එන්නේ. එහෙනම් ඔන්න අපිට මම මෙතනින් ලියන්නම් ඇලුමිනියම් ධන 3 හි අපිට ලියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයයි කියලාද? 2.8යි කියලා. ඇයි මම එහෙම ලියන්නේ? එයාගේ කලින් 13ක් තිබ්බා. නියෝන් ගාවට යන්න ඕනේ නිසා අවසාන ශක්ති මට්ටමේ තිබ්බ ඉලෙක්ට්‍රෝන 3 පිට කරා. එතකොට ඉතිරි උනේ ඉලෙක්ට්‍රෝන 10යි. එහෙනම් දැන් 10 දෙනෙක්ට අදාළව තමයි ලියන්න ඕනේ. එහෙනම් 2.8යි ඔන්න 10යි. එහෙනම් අපෙන් අහන්නේ මෙන්න මෙයාගේ වින්‍යාස. එහෙනම් ඇලුමිනියම් ධන 3 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔන්න ධන 2.8යි කියලා අපිට ලියන්න පුළුවන්. හරි නේද? හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මෙයාට අදාළ ප්‍රශ්නයේ විවරණය එන්නේ. හරි. එහෙනම් ඔයාලා ප්‍රශ්නාංකේ දාලා ප්‍රශ්නාංක 7ට අදාළව මේ ටික මෙහෙම දාගන්න. ඊට පස්සේ පල්ලෙහායි මම ලියා ගන්න දෙන්නම්. හරි.
මේකේ තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, පරමාණුක ක්‍රමාංකය, ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, ඊට පස්සේ ඇලුමිනියම් නව තත්ත්වය කියලා තියෙන්නේ. එතනත් පරමාණුක ක්‍රමාංකය, ප්‍රෝටෝන ගණන, ඉලෙක්ට්‍රෝන ගණන, ඇලුමිනියම් ධන තුනේහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, ඊට පස්සේ ආයනය කියලා තියෙන්නේ. හරි. මේ ටික එහෙනම් ඉක්මනට දාගන්න. මේ ටික ඉක්මනට දාගන්න ප්‍රශ්නෙට ලියා ගන්නත් මම පල්ලෙහායින් කොටසක් දෙන්නම්. එහෙනම් පල්ලෙහෙන් ලියන්නකො මෙහෙම. පල්ලෙහෙන් ලියන්න මෙහෙම. පල්ලෙහෙන් ලියන්න. ඇලුමිනියම්හි පරමාණුක ක්‍රමාංකය, ඇලුමිනියම්හි පරමාණුක ක්‍රමාංකය, ඇලුමිනියම්හි පරමාණුක ක්‍රමාංකය 13ක් වන අතර 13ක් වන අතර 13ක් වන අතර එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2,8,3 ලෙස 2,8,3 ලෙස ඉදිරිපත් කළ හැක. ඉදිරිපත් කළ හැක. ඉදිරිපත් කළ හැක. ඊළඟ පොයින්ට් එක. ඊළඟ පොයින්ට් එක. ඇලුමිනියම් යම් පරමාණුවක් සමග බන්ධනගත වීමේදී යම් පරමාණුවක් සමග බන්ධනගත වීමේදී පරමාණුවක් සමග බන්ධනගත වීමේදී සිදුවන්නේ යම් පරමාණුවක් සමග බන්ධනගත වීමේදී සිදුවන්නේ නියෝන්හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, නියෝන්හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, නියෝන්හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වන 2,8 ලබා ගැනීමයි. ලබා ගැනීමයි. ලබා ගැනීමයි. ඊළඟ පොයින්ට් එක. ඊළඟ පොයින්ට් එක. මේ සඳහා ඇලුමිනියම්හි මේ සඳහා ඇලුමිනියම්හි මේ සඳහා ඇලුමිනියම්හි මේ සඳහා ඇලුමිනියම්හි ඇලුමිනියම්හි අවසන් ශක්ති මට්ටමේ ඇති අවසන් ශක්ති මට්ටමේ ඇති අවසන් ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන 3 ඉලෙක්ට්‍රෝන 3 ඉලෙක්ට්‍රෝන 3 පිටකර පිට කරයි කියලා කියන පිට කරයි. ඉලෙක්ට්‍රෝන 3 පිට කරයි. එවිට ඇලුමිනියම් ධන 3 අයනය ඇලුමිනියම් ධන 3 අයනය පිළියෙල වේ. පිළියෙල වේ. පිළියෙල වේ. හරි නේද? හරි. එහෙනම් ඔන්න ඒ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා දුන්නා. සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා දුන්නා. එතකොට එයාට අදාළව පිළිතුර අංක 4 උනේ ඔය විදිහටයි. හරි. ඊට පස්සේ අපි චුට්ටක් ව්‍යුහගත ප්‍රශ්නයක් කතා කරලා ඉමු. යන්නකො දෙවෙනි ව්‍යුහගත ප්‍රශ්නෙට. දෙවෙනි ව්‍යුහගත ප්‍රශ්නෙට යන්නකො. පිටු අංක 4. ජීව විද්‍යා පාඩමකට අදාළ ප්‍රශ්නයක් තියෙන. ගන්නකො. ඒක අපි ඉක්මනට කතා කරලා ඉවරයක් කරලා දාමු. ඒක කතා කරන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. හරි. බලන්න මොකද්ද කියන්නේ? පහත දැක්වෙන්නේ
මිනිස් සිරුරේ හමුවන සෛල වර්ග කිහිපයකි. ඒ ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා කියනවා. හරි. මේක දැන් ඔයාලා හැබැයි මෙහෙමයි. මේ ප්‍රශ්න ඔයාලා කරලා තියෙන්න ඕනේ. නිකන් මේ මං කියන උත්තරේ ලියලා හරියන්නේ නැහැ. මේක කරන්න කාලය දීලා තිබ්බනේ. මේක මේ අවුරුද්දකට කලින් දීපු පේපර් එකක්. එතකොට මේ කරන්න කාලය තිබ්බා. ඒ හින්දා ඒවා කරන්න ඕනේ. හරි. බලන්න එහෙනම් XYZ කියලා සෛල තුනක් දීලා තියෙනවා. හරි අපි පටක පාඩම කතා කරලා තියෙනවා. ඒක කවුරු හරි ඒකට සම්බන්ධ වුණේ නැත්නම් අර YouTube channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ ටික බලන්න පුළුවන්. ඒකේ link ටික group එකේ තියෙනවා. ඒක බලන්න පුළුවන් පටක පාඩමේ මුල ඉඳන්ම ඒ අදාළ link ටික දාලා තියෙනවා. ඒකේ කොටසින් කොටස තියෙනවා. තව ඒ පාඩමේ අපිට එක කොටසක් ශාක පටකවල තියෙනවා කතා කරන්න. ඒක මේ සෙනසුරාදා කතා කරලා ඉවරයක් කරනවා. එතකොට පටක පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. දැන් එතකොට මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න ප්‍රමාණවත් කොටස උගන්වලා තියෙන. කියන්නේ මේ ප්‍රශ්නෙට අපිට උත්තර ලියන්න පුළුවන්. මොකද මේ දීලා තියෙන මේ ප්‍රශ්නේ අහලා තියෙන කොටස් වලට පිළිතුරු ලියන්න පුළුවන් වෙන විදිහට උගන්වලා තියෙනවා. ශාක පටකවල තමයි තව චූටි කැලලක් ඉතිරි වෙලා තියෙන්නේ. අනිත් ඔක්කොම සත්ව පටක උගන්වලා ඉවරයි. හරි. එතකොට මොකද්ද මේ ඉස්සල්ලාම තියෙන්නේ නිකන් මේ මලක් වගේ එකක් ව්‍යුහයක් තියෙනවා. ඊට පස්සේ නිකන් සිලින්ඩරාකාර හැඩයට තියෙන එකක් තියෙනවා. ඊට පස්සේ අතු බෙදිලා වගේ කියපු එකක් තියෙනවා. හරි. මොකද්ද මේ පළවෙනි එක? පළවෙනි එක ස්නායු සෛලයක්. ඔයාලා අපි ස්නායු පටකය ගැන කතා කරුවා. එතකොට ඒකේ අර චාලක නියුරෝන ඊට පස්සේ සංවේදක නියුරෝන ඔව්වා දිහායෙන් බලද්දී ඔන්න ඔය වගේ ස්වරූපයක් තමයි තියෙන්නේ. හරිද? ඔන්න ඔය වගේ ස්වරූපයක්. ඒක නිකන් මලක් වගේ ඒකේ ඊට පස්සේ එක දිගටි කෑල්ලක් තියෙනවා. අපි ඒකට අක්ෂණය කියලා කියනවා. එතකොට ඔන්න ඔය වගේ ව්‍යුහයක් තියෙනවා. එතකොට ඔයාලට ඔන්න රූපේ දිහා බලලා කවුද කියලා අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඕකේ X කියලා කියන්නේ ස්නායු සෛලයක්. ඔයාලා ලියලා තියෙනවා හරිනම් හරි දාගන්න. ඊට පස්සේ Y කියලා කියන්නේ කවුද බලන්න. Y කියලා කියන්නේ ඒක නිකන් සිලින්ඩරාකාර හැඩයට ගිහිල්ලා තියෙන්නේ. රවුන්ඩ් වගේ බලන්න තුනක් තියෙනවා සිලින්ඩරාකාර හැඩයක. එතකොට ඔය තියෙන්නේ සිලින්ඩරාකාර දිගටි සෛල තියෙන්නේ කාගේද? තියෙන කංකාල පේශි සෛල වල. එහෙනම් ඔය තියෙන්නේ කංකාල පේශි සෛලයක්. ඕක එතකොට ඔයාලා ප්‍රශ්නේ මෙහෙම ලියලා හරියන්නේ නැහැ. දැන් මේ අහන්නකෝ ඔයා X කියන එකට ලියනවා මෙහෙම. ස්නායු පටකය කියලා ලියනවා. අන්න වැරදි. ඔය දීලා තියෙන්නේ සෛල. ඔය දීලා තියෙන්නේ සෛල. හරි එතකොට අපි ලියන්න ඕනේ ස්නායුක සෛල කියලා. පටක කියලා ලියලා හරියන්නේ නැහැ. හරිද? ස්නායු සෛලය. ඔයාලා මෙතන පටකය කියලා ලියුවොත් එහෙම වැරදි. පටකය කියලා ලියන්න නම් ඕකේ ස්නායු සෛල ගොඩක් තියෙන්න ඕනේ. මොකද පටකයක් කියලා කියන්නේ සෛල ගොඩක් එකට එකතු වෙලා නිර්මාණය වෙන ව්‍යුහයක්නේ. එහෙනම් දැන් ඕකේ එහෙම නැහැනේ එක ස්නායු සෛලයක් තියෙන. එහෙනම් ඔයාලා ලියන්න ඕනේ මෙතන ස්නායු සෛලය කියලා. හරිද? ස්නායු සෛලය. එහෙම නැත්නම් ඕකට නියුරෝනය කියලා ලියවත් ප්‍රශ්නයක් නැහැ. නියුරෝන සෛලය කියලා ලියවත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඕකේ Y කියන එක සිලින්ඩරාකාර හැඩයෙන් සමන්විත වන සෛල ටිකක් තියලා තියෙනවා. එහෙනම් ඕක අපිට ලියන්න පුළුවන් කංකාල පේශි සෛල. කංකාල පේශි සෛල. මොකද සිලින්ඩරාකාර හැඩයෙන් සමන්විත වෙන්නේ කංකාල පේශි සෛල. ඊට පස්සේ Z කියන එකට අපිට ලියන්න පුළුවන් අතු බෙදිලා වගේ ගිහිල්ලා තියෙන සෛල තියෙන්නේ හෘදයේ. අපි ඒවට කියනවා හෘත් පේශි සෛල කියලා. හෘත් පේශි සෛල. එහෙනම් XYZ වෙන්නේ මෙන්න මේ තුන් දෙනා. X ස්නායු සෛල, Y කංකාල පේශි සෛල, Z කියලා කියන්නේ හෘත් පේශි සෛල. හරි. එහෙනම් ඔන්න සෛල තුන හඳුනාගත්තා. කාට හරි කෙනෙක්ට රූප සටහන් මතක නැත්නම් පාඨක පාඩමේ රූප සටහන් ඕවා ඔක්කොම දීලා තියෙනවා පෙරලා බලන්න. හරි. දෙවෙනි කොටස බලන්න කියනවා. මේ වගේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ඔයාලා ලියලා තියෙනවා හරිනම් රතු පෑනෙන් හරියක් දාගන්න. හරි. දෙවෙනි කොටසේ කියනවා XYZ සෛල වලින් සෑදෙන පටක වලින් ඉටු කරන කාර්යයක් බැගින් ලියන්න. හරි. දැන් මේ සෛල එකට එකතු වෙලා තමයි පටක නිර්මාණ වෙන්නේ. ස්නායු සෛල එකට එකතු වෙලා නියුරෝන පටකය බිහි වෙනවා. එහෙම නැත්නම් ස්නායුක පටකය බිහි වෙනවා. කංකාල පේශි සෛල ගොඩක් එකට එකතු වෙලා කංකාල පේශිය නිර්මාණය වෙනවා. ඊට පස්සේ හෘත් පේශි සෛල ගොඩක් එකතු වෙලා හෘත් පේශිය නිර්මාණය වෙනවා. එතකොට අන්නේ නිර්මාණය වන ස්නායුක පටකය, කංකාල පටකය සහ හෘත් පේශි පටකය ඉටු කරන කාර්යයක් බැගින් ලියන්න කියලායි කියන්නේ. හරි. ස්නායුක පටකය මගින් මොකද කරන්නේ? ස්නායුක පටකය මගින් මොකද කරන්නේ? ස්නායුක පටකය මගින් කරන්නේ අපේ දේහයට අභ්‍යන්තර සහ බාහිර වශයෙන් ලැබෙන තොරතුරු
ග්‍රහණය කර ගැනීම. ඒ කියන්නේ අපි සංවේදන ලබා ගන්නවා. අපේ දේහයේ අභ්‍යන්තරයෙන් ලැබෙන ඒවාත් අපි ලබා ගන්නවා, බාහිර පරිසරයෙන් ලැබෙන ඒවාත් අපි ලබා ගන්නවා. එතකොට අන්න ඒ වගේ සංවේදන ලබා ගැනීම. එතකොට ඒකට ලියවනම් හරි මෙන්න මේ විදිහට. අභ්‍යන්තර සහ බාහිර සංවේදන ලබා ගැනීම. අභ්‍යන්තර සහ බාහිර සංවේදන ලබා ගැනීම. එහෙම නැත්නම් තොරතුරු ලබා ගැනීම කියලා ලියවට ප්‍රශ්නයකුත් නැහැ. හරිද? ඊට අමතරව තව මේ ස්නායු පද්ධතිය ගොඩාක් තියෙනවා වැදගත්කම්. ඕනනම් ලියන්න පුළුවන්. අපේ මොලේ තියෙන්නේ ස්නායු සෛල, ස්නායු කොටස් තියෙන්නේ. එතකොට ඒකට අදාළවත් ඕනනම් ලියන්න පුළුවන්. බුද්ධිමත් භාවය, ඉගෙන ගැනීමේ හැකියාව, මතක තබා ගැනීමේ ශක්තිය, පෞරුෂ සාධක. හරිද? ඊට පස්සේ අපේ මොලේ තව කොටස් වලින් විවිධාකාර දේවල් පාලනය වෙනවා. අපේ දෘෂ්ටිය පාලනය වෙනවා, අපි අහනෙව්වා, ශබ්දය, ඊට පස්සේ අපේ කුසගින්න, ඊළඟට ගත්තහම හෘදේ ක්‍රියාකාරකම් සමහර ඒවා පාලනය වෙනවා. ඒවා නම් ලියන්න අවශ්‍ය නැහැ. ඔයාලා ලියවනම් අරක ප්‍රමාණවත්. ඔයාලා ලියන්න අභ්‍යන්තර සහ බාහිර පරිසර වලින් තොරතුරු ලබා ගැනීම. හරිද? ඔය මම කියපුවාගෙනුත් මොකක් හරි ලියලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ වයි කංකාල පේශි පටකය එහෙනම් ලියන්න ඕනේ. කංකාල පේශි පටකය ගැන ලියන්න ඕනේ. ඒතර කංකාල පේශි පටකය වැදගත් වෙන්නේ මොකටද? කංකාල පේශි පටක තියෙන්නේ කොහෙද? කංකාල පේශි පටක තියෙන්නේ කොහෙද? කංකාල පේශි පටක අපේ මෙන්න මේ අත්වල මෙන්න මේ කොටස් වල, ඊට පස්සේ කකුල් වල කලව ප්‍රදේශවල, අන්නේ ප්‍රදේශවල කංකාල පේශි පිහිටලා තියෙනවා. එතකොට එයාලගේ කාර්යභාරය මොකද්ද? එයාලගේ කාර්යභාරය මොකද්ද? පේශි සංකෝචනය මගින් ජීවීන්ගේ චලනයන් සිද්ධ කිරීම. දැන් අපි ඇවිදගෙන යනකොට, දුවගෙන යනකොට, අත් මේ විදිහට හසුරවනකොට කංකාල පේශි සෛල, කංකාල පේශි පටක තමයි ක්‍රියාකාරී වෙන්නේ. එහෙනම් ජීවීන්ගේ චලන පවත්වා ගැනීමට මෙයාලා වැදගත් වෙනවා. එහෙනම් ලියන්න ජීවීන්ගේ චලන පවත්වා ගැනීමට මෙයාලගේ කාර්යභාරය. ජීවීන්ගේ චලන පවත්වා ගැනීමට වැදගත් වෙනවා. හරිද? ජීවීන්ගේ චලන පවත්වා ගැනීමට. ඊළඟට හර්ට් පේශි පටකය ගැනත් ලියන්න තියෙනවා. අරක ඉක්මනට ලියන්න. ජීවීන්ගේ චලන පවත්වා ගැනීමට. ඊළඟට හර්ට් පේශිය ගැන ලියන්න තියෙනවා. එතකොට හර්ට් පේශි පටකයේ මොකද්ද ක්‍රියාවලිය? හෘදය සංකෝචනය. කියන්නේ හෘදයේ අර සංකෝචන සහ ඉහිල්වීම. එහෙම නැත්නම් අපි කියන්නේ හෘදයේ ගැස්ම. අන්නේ හර්ට් පේශි වල ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම. එතකොට ඒකට එහෙනම් ලියන්න මෙහෙම. හෘදයේ චලන පාලනය. හෘදයේ චලන පාලනය. හර්ට් පේශිය මගින් කරන්නේ ඒක. හෘදය චලනය කරනවා. චලනය සිදුවෙන ඒවා පාලනය කරනවා. එහෙනම් හෘදයේ චලන පාලනය. හරි. එහෙනම් ඔන්න එයාලට අදාළ කාර්යයත් අපි ලියවා. ඉක්මනට ලියා ගන්න ඕනේ ඔය. හෘදයේ චලන පාලනය. කංකාල පේශි වලට අදාළව ජීවීන්ගේ චලනයන් සඳහා වැදගත් වෙනවා. ඒ වගේ අදහසක් තියෙන්න ඕනේ. ස්නායු පටකයට අදාළව අභ්‍යන්තර සහ බාහිර පරිසර වලින් ලැබෙන තොරතුරු ලබා ගැනීම. නැත්නම් සංවේදන ලබා ගැනීම. හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස. ඉහත X රූපයේ දැක්වෙන සෛලය එහි කෘත්‍ය අනුව වර්ග තුනකි. එම සෛල තුන මොනවද කියලා අහන්නේ. හරි. අපිට මේ ස්නායු සෛල කොටස් තුනකින් හඳුනා ගන්න පුළුවන්. ආකාර තුනකින්, වර්ග තුනකින් හඳුනා ගන්න පුළුවන්. මේවා මම කියලා දීලා තියෙනවා. කාට හරි කෙනෙක්ට තාම පටක පාඩමේ මේවා බලලා ඉවර කරන්න බැරි වුණා නම් වීඩියෝ ටික තියෙනවා YouTube එකේ, බලලා ඉවර කරන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ ස්නායු සෛල අපි කාර්යභාරය අනුව කොටස් කිහිපයකට වර්ග කරනවා. එතකොට ඒවා එකක් තමයි සංවේදී නියුරෝන. නැත්නම් සංවේදී ස්නායුක සෛල. ඊට පස්සේ අනිත් එක තමයි චාලක නියුරෝන. චාලක ස්නායු සෛල. ඊට පස්සේ අනිත් එක තමයි අතරමැදි නියුරෝන. එහෙම නැත්නම් අපි මෙයාටම කියනවා අන්තර්හාර නියුරෝන කියලා. අන්තර්හාර නියුරෝන. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි මෙයාලා කාර්යභාරය අනුව වර්ග කරන්නේ. ස්නායු සෛල අපි වර්ග කරනවා සංවේදී නියුරෝන, චාලක නියුරෝන සහ අතරමැදි නියුරෝන, එහෙම නැත්නම් අන්තර්හාර නියුරෝන කියලා. එතකොට මේකේ සංවේදී නියුරෝන මගින් මොනවද කරන්නේ? සංවේදී නියුරෝන වචනයම තියෙනවා. සංවේදන ලබා ගැනීම. ඒ කියන්නේ දේහ අභ්‍යන්තර පරිසරයෙන් හෝ බාහිර පරිසරයෙන් සංවේදන තොරතුරු ලබා ගන්නවා. අපිට උෂ්ණත්වය දැනෙනවා, පීඩනය දැනෙනවා. එතකොට කුසගින්න දැනෙනවා. හරිද? ඊට අමතරව අපේ අත කවුරු හරි ඇල්ලුවොත් ස්පර්ශය අපිට දැනෙනවා. අන්න ඒ වගේ දේවල් සංවේදන, ඒ වගේ තොරතුරු, අභ්‍යන්තරව සහ බාහිරව ලැබෙන තොරතුරු
ලබා ගන්න එක තමයි මෙයා කරන්නේ සංවේදී නියුරෝන මගින්. ඊට පස්සේ චාලක නියුරෝන. චාලක නියුරෝන මගින් මොකද්ද කරන්නේ? ඒ සංවේදන වලට ගැළපෙන විදිහට ප්‍රතිචාර දක්වනවා. දැන් හිතන්න අපි රත් වෙච්ච දෙයක් අල්ලනවා. එතකොට අපේ අතට ඒ උෂ්ණත්වය දැනෙනවා. අපි දෙයක් අල්ලනකොට ඒකේ උෂ්ණත්වය වැඩි නම් අපිට ඒක දැනෙනවා. එහෙනම් ඒ සංවේදනය දැනෙනවා. එතකොට අපි දිගට මේක අල්ලගෙන ඉන්නේ නැහැ. අපි ඉක්මනට අත ඉවතර ගන්නවා. අන්න චාලක ක්‍රියාව. සංවේදනය ලබා ගත්තා. ඊට පස්සේ අනිත් පැත්තෙන් චාලක ක්‍රියාව සිද්ධ වුණා. ඒ කියන්නේ චාලක නියුරෝනය මොකද කරුවේ? අර අපි ලබාගත්ත තොරතුරට ගැළපෙන විදිහට ප්‍රතිචාර දැක්වුවා. අපි දුවගෙන යනවා. බල්ලෙක් කපන්න පන්නනවා. එතකොට අපි මොකද කරන්නේ? ඉක්මනින් එතනින් පලා යනවා. එහෙනම් අන්න අපේ S2 සහ කණෙන් අපි සංවේදනය ලබා ගත්තා. ලබාගෙන අපි ඉක්මනින් එතනින් ඉවත් වුණා. අන්න ප්‍රතිචාර දැක්වුවා. එහෙනම් අන්නේ ප්‍රතිචාර දැක්වීමට අදාළ ස්නායුක ක්‍රියාවලිය පාලනය වෙන්නේ චාලක නියුරෝන හරහා. ඊට පස්සේ අතරමැදි නියුරෝන වලින් මොකද වෙන්නේ? අන්තර්හාර නියුරෝන එහෙම නැත්නම් අතරමැදි නියුරෝන. මෙයාලගෙන් මොකද වෙන්නේ? මෙන්න මේ දෙන්න අතර සම්බන්ධතාවය ගොඩනැගීම. චාලක නියුරෝනය සහ සංවේදී නියුරෝනය කියන මේ දෙන්න අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ මෙයා. දැන් අපි හිතන්නවා අතෙන් මොකක් හරි රත් වෙච්ච දෙයක් අල්ලනවා කියලා. එතකොට අපි කකුල එළියට ඒ වෙතට අරගෙන හරියන්නේ නැහැ. එහෙනම් ඒ අදාළ ව්‍යුහය අපි එළියට එහෙම නැත්නම් ඉවත් කර ගන්න ඕනේ එතනින්. එතකොට දැන් අපි රත් වෙච්ච දෙයක් අල්ලනකොට කකුල ඉවතට ගන්න නෑ වගේ තමයි මෙන්න මේ දෙන්නත් නිශ්චිත සම්බන්ධතාවයකින් ක්‍රියාත්මක වුණේ නැත්තම් මාර ප්‍රශ්නයක් වෙනවා ඒක. ඇයි රත් වෙච්ච දෙයක් අල්ලනකොට අපි අතින් අල්ලන්නේ කකුල ඉවතට ගන්න. එතකොට හරියන්නේ නෑ නේ වැඩි. එහෙනම් අන්නේ අදාළ සංවේදනයට අදාළ තොරතුරට ගැළපෙන විදිහට ප්‍රතිචාර දක්වන්න ඕනේ. එතකොට අන්නේ ගැළපෙන විදිහට ප්‍රතිචාර දක්වන්න මේ දෙන්නාගේ සම්බන්ධතාවය වැදගත් වෙනවා. එතකොට අදාළ කොටසට පණිවිඩය යන්න ඕනේ. හිතන්න දකුණු අතෙන් අපි මොකක් හරි අල්ලනකොට දකුණු අතට තමයි පණිවිඩය යන්න ඕනේ. එහෙනම් අන්නේ විදිහට ඒ දෙන්න අතර සංවේදී නියුරෝනය සහ චාලක නියුරෝනය අතර නිසි සම්බන්ධතාවය ගොඩනැගීම තමයි අතරමැදි නියුරෝන එහෙම නැත්නම් අන්තර්හාර නියුරෝන මගින් කරන්නේ. ගැළපෙන පණිවිඩ ගැළපෙන තොරතුරු යොමු කරන්නේ චාලක නියුරෝන වෙතට ගැළපෙන. හරිද? දැන් අපි දුවගෙන යන්න ඕන නම් එතකොට ඒකේ නියුරෝන ඒකේ ඒ පාලනය අපේ හිස ප්‍රදේශයට යොමු කරලා හරියන්නේ නැහැ. මුහුණේ පේශි වලට යොමු කරලා හරියන්නේ නැහැ. එහෙනම් අපේ ඒක කකුලේ තියෙන කලව ප්‍රදේශයේ තියෙන පේශි වලට යොමු කරන්න ඕනේ. එතකොට අන්න ඒ විදිහට ගැළපෙන තැනට ඒ තොරතුරු යවන්න ඕනේ. එහෙනම් අන්න ඒක පාලනය කරන්නේ අන්තර්හාර නියුරෝන මගින්. හරිද? මේ දෙන්න අතර සම්බන්ධය ගොඩනගලා. එහෙනම් ඔන්න ඔය විදිහට ක්‍රියාව අනුව අපිට මේ නියුරෝන කොටස් තුනකින් හඳුනා ගන්න පුළුවන්. සංවේදී නියුරෝන, චාලක නියුරෝන, අතරමැදි නියුරෝන එහෙම නැත්නම් අන්තර්හාර නියුරෝන. මෙයාලා මොකද කරන්නේ? තොරතුරු ලබා ගන්නවා. එක්ක අභ්‍යන්තර පරිසරයෙන් එක්ක බාහිර පරිසරයෙන්. මෙයා මොකද කරන්නේ? ඒ ගන්න තොරතුරු වලට ගැළපෙන විදිහට ප්‍රතිචාර දක්වනවා. චාලක නියුරෝනය. ඊට පස්සේ අතරමැදි නියුරෝනය මොකද කරන්නේ? මේ දෙන්න අතර සම්බන්ධතාවය ගොඩනගනවා. හරි නේද? එහෙනම් ඔන්න ඔය විදිහට ක්‍රියාව අනුව අපිට මෙයාලා කොටස් තුනකට වර්ග කරන්න පුළුවන්. එතකොට ඔයාලා ඔකේ ලියන්න ඕනේ චාලක නියුරෝන, සංවේදක නියුරෝන සහ අතරමැදි නියුරෝන කියලා. හරි. ඉක්මනට ලියා ගන්නකෝ. ඕකේ හැඳින්වීමත් මම දෙන්නම්. චාලකයකින් මොකද්ද කරන්නේ? සංවේදකයකින් මොකද්ද කරන්නේ? අතරමැදියකින් මොකද්ද කරන්නේ කියලාත් ලියා ගන්න දෙන්නම්. මේ තුන් දෙනා ඉස්සර ලියන්නකෝ. හරි. සංවේදක නියුරෝන ඊට පස්සේ චාලක නියුරෝන සහ අතරමැදි නියුරෝන එහෙම නැත්නම් අන්තර්හාර නියුරෝන. හරි. ලියන්නකෝ එහෙනම් පල්ලෙහින් මෙහෙම. ඔතන ලියන්න ඉඩමදි නම් ඔකේ අවසාන පිටුවේ ලියන්නත් පුළුවන්. අවසාන පිටුවෙත් ඉඩ තියෙනවා. පිටු අවසානයේ තිත්තිරි දාලා තියෙනවා. ඒක ලියන්නත් පුළුවන්. නැත්නම් ඔයාලා පොතක ලියනවා නම් ඒකේ ඒ විදිහට ලියන්න ප්‍රශ්නයක් නැහැ. හරි. ප්‍රශ්න අංක දාලා ඒ අදාළ විදිහට දෙවෙනි එකේ තුන්වෙනි කොටස. හරි. ලියන්න මෙහෙම. පළවෙනි පොයින්ට් එක සංවේදී නියුරෝන මගින් සංවේදී නියුරෝන මගින් අභ්‍යන්තර හෝ බාහිර පරිසරයෙන් දේහයට ලැබෙන තොරතුරු ලබා ගනී. දේහයට ලැබෙන තොරතුරු
ලබා ගනී. ලබා ගනී. උදාහරණ ලියන්න. උදාහරණ උෂ්ණත්වය ස්පර්ශය උෂ්ණත්වය ස්පර්ශය පීඩනය හරි ඔන්න ඔය වගේ තොරතුරු ලබා ගන්න. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක ලියන්න. ඊළඟ පොයින්ට් එක චාලක නියුරෝන වලට අදාළව ලියන්න. චාලක නියුරෝන මගින් සංවේදී තොරතුරු වලට ගැළපෙන ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා දේහයේ අදාළ කොටස් වලට ආවේග රැගෙන යයි. ඒ ගැළපෙන ස්ථානවලට සංවේදී තොරතුරු වලට ගැළපෙන විදිහට ප්‍රතිචාර දක්වන වැදගත් වෙන කාරක අපි කියනවා කාරක කියලා. දැන් කාරක කියන වචනේ මම පාවිච්චි කරේ නෑ ව්‍යුහ අවයව කියලා දුන්නේ. එතකොට ව්‍යුහ කියලානේ කිව්වේ. එතකොට අන්නේ කාරක කියලා කියන්නේත් ඒ ව්‍යුහ වලටම තමයි. සමහර තැන්වල ඔයාලට කාරක කියලා ඔක දකින්න ලැබෙයි. හරි ඊට පස්සේ මෙයාට අදාළව ලියන්න ඊළඟ පොයින්ට් එක අතරමැදි නියුරෝන මගින් සංවේදී නියුරෝන හා චාලක නියුරෝන අතර සම්බන්ධතාවය ගොඩනගයි. හරි. සම්බන්ධතාවය ගොඩනගයි. හරිනේ. හරි ඊට පස්සේ ඊළඟ මොකක්ද අහන්නේ ඊළඟ ප්‍රශ්නේ බලන්න ප්‍රශ්නාංක 4 y හා z සෛල එකිනෙක වෙන්කර හඳුනාගත හැකි ලක්ෂණ දෙකක් ලියන්න. හරි y z මොනවාද y කියන්නේ කංකාල පේශී සෛල z කියලා කියන්නේ හෘත් පේශී සෛල. එහෙනම් මෙන්න මේ දෙන්න වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ දෙකක් ලියන්න කියලායි කියන්නේ. හරිද? වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ දෙකක් ලියන්න කියලායි කියන්නේ. එතකොට ඔයාලට මම පොඩි වැඩක් දුන්නා මේ වගුවක් හදන්න කියලා. පොඩි වැඩක් දුන්නා මේ කංකාල පේශී සෛල, සිනිඳු පේශී සෛල සහ හෘත් පේශී සෛල අතර ඒ ලක්ෂණ වර්ගීකරණයක් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ අනිත් ඒවාගෙත් මම ඒ විදිහටම කරන්න කියලා කිව්වා. ඒක අපිට බලා ගන්න බැරි වුණානේ මේ පන්ති නවත්තන්න වෙච්ච නිසා නැත්තම් මම බලන්න හිටියේ. නමුත් ඒ වැඩේ හරි ගියේ නෑ. හරි. එතකොට දැන් මේකේ අහන්නේ
ඒක කවුරු හරි කෙරුවා නම් හොඳයි. වැඩේ කරලා තියෙනවා නම්. හරි මේකේ අහන්නේ කංකාල පේශි සෛල සහ හර්ත් පේශි සෛල අතර තියෙන වෙනස්කම්. එහෙම නැත්නම් මේ දෙන්න එකිනෙකින් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ. හරි. අපි පොඩි වගුවක් දාගමු. පොඩි වගුවක් දාගමු. හරිද? ප්‍රශ්නාංකය දාලා වගුවක් යන ගන්නකො තීරු දෙකක. පොඩි වගුවක් එච්චර ලොකුවට ගහන්න එපා. පොඩි එකක් තිබ්බහම ඇති. මේ පැත්තේ ලියන්න කංකාල පේශි සෛල. නැත්නම් කංකාල පේශි කියලා ලියන්න. මේ පැත්තේ ලියන්න හර්ත් පේශි. හර්ත් පේශි. කංකාල පේශි හර්ත් පේශි. මේකට අපි තීරු තුනක්ම ගන්නකො සිනිඳු පේශි එකක් ගමු. හරි. එතකොට අර ඔයාලට මම දීපු වැඩෙත් කම්ප්ලීට් වෙනවා. හරි. සිනිඳු පේශිත් දාගන්න ඕකට. ප්‍රශ්නෙට අදාළ නැහැ. නමුත් ඒකත් අපි දාගමු. සිනිඳු පේශි. තීරු තුනක් හදාගන්න ඉක්මනට. සිනිඳු පේශි, කංකාල පේශි, හර්ත් පේශි. ඉක්මන් කරන්න ඕනේ. තීරු තුනක් හදාගන්න. සිනිඳු පේශි, කංකාල පේශි, හර්ත් පේශි. ගොඩාක් ලොකුවට අදින්න අවශ්‍ය නැහැ. හරි වගුව හරි හදාගත්තද? සිනිඳු පේශි, කංකාල පේශි, හර්ත් පේශි. හරි නේද? හරි. අපි එහෙනම් මේ තුන් දෙනා ඔන්න ලක්ෂණ අනුව පොඩි වර්ගීකරණයක් වෙන් කර ගැනීමක් කරන්න හදන්නේ. හරි. දැන් මේකේ මම මේවා මතක් කර ඉන්නේ වගුව ඔයාලට හරි ගස්සලා දෙනවා. ඔයාලා පටක පාඩමේ නෝට් එක බලන්න. කවුරු හරි කෙනෙක් මේ කොටස බලලා නැත්තම් මේකේ ලින්ක් එක ඇති උඩ මේ ගෲප් එකේ ඒකට ගිහිල්ලා මේ කොටස් වලට අදාළ වීඩියෝ බලලා ඒ පාඩම ක්ලියර් කරගන්න ඕනේ. බලලා නැත්තම් කවුරු හරි. හරිද? අනිවාර්යෙන් මේවා කරන්න ඕනේ. මොකද මේ රටේ මොන තත්ත්වයේ තිබ්බත් ඔයාලගේ විභාග අය කල්යන්නේ නැහැ. ඒ නිසා මේ එක හරි විදිහට වැඩේ කරන්න. හරි. එහෙනම් සිනිඳු පේශි පැත්තේ ලියන්න පළවෙනි එක සිනිඳු පේශි පැත්තේ ලියන්න තර්ක රූපී හැඩයක් ගනි. සිනිඳු පේශි වල පළවෙනි එක තර්ක රූපී හැඩයක් ගනි. තර්ක රූපී කියලා කියන්නේ මොකද්ද? තර්ක රූපී කියලා කියන්නේ දෙපැත්තෙන් සිහින් වෙනවා මැදේ මහත්. තර්ක රූපී කියලා අපි කියන්නේ ඒකට. මෙන්න මේ වගේ. තර්ක රූපී. මැදෙන් මහතයි දෙපැත්තෙන් සිහින්. තර්ක රූපී හැඩයක් ගන්න මේ සෛල. ටියුට් එක පෙරලා බලන්න ඔක්කොම රූප සටහනුත් එක්ක තියෙනවා. තර්ක රූපී හැඩයක් ගනි. ඊට පස්සේ කංකාල පේශි වල ලියන්න මෙන්න මේකේ ලියන්න දිගටි සිලින්ඩරාකාර හැඩයක් ගනි. දිගටි සිලින්ඩරාකාර හැඩයක් ගනි. දිගටි සිලින්ඩරාකාර හැඩයක් ගනි. කංකාල පේශි එකේ ලියන්න දිගටි සිලින්ඩරාකාර හැඩයක් ගනි. දිගටි සිලින්ඩරාකාර හැඩයක් ගනි. ඊට පස්සේ හර්ත් පේශි වල ලියන්න හර්ත් පේශි පැත්තේ ලියන්න මෙතන කෙටි සිලින්ඩරාකාර හැඩයක් ගනි. කෙටි සිලින්ඩරාකාර හැඩයක් ගනි. කෙටි සිලින්ඩරාකාර හැඩයක් ගනි. කෙටි සිලින්ඩරාකාර හැඩයක් ගනි. හරිද? හරි. එහෙනම් ඔන්න පළවෙනි සෛලේ හැඩය අනුව අපි මෙයා වර්ග කරගත්තා. මෙයා තර්ක රූපී, දිගටි සිලින්ඩරාකාරයි, මෙයා කෙටි සිලින්ඩරාකාරයි. හරිනේ? ඔන්න ඔය විදිහේ වගුවක් තමයි මම ඔයාලට හදන්න කියලා කිව්වේ. හරි. ඊට පස්සේ දෙවෙනි එක. දෙවෙනි ලක්ෂණය. සිනිඳු පේශි වල ලියන්න ඒක න්‍යෂ්ටික වේ. ඒ කියන්නේ මෙයාගේ තියෙන එක න්‍යෂ්ටියයි. ඒක න්‍යෂ්ටික වේ. ඒක න්‍යෂ්ටික වේ. මතක නැත්තම් ටියුට් පෙරලා බලන්න ඒක න්‍යෂ්ටික වේ. හරිද? ඊට පස්සේ කංකාල පේශි එකේ ලියන්න බහු න්‍යෂ්ටික වේ. හර්ත් පේශි එකෙත් බහු න්‍යෂ්ටික වේ. හරිද? කංකාල පේශි හර්ත් පේශි දෙකේම බහු න්‍යෂ්ටික වේ. බහු න්‍යෂ්ටික වේ. දෙන්නගෙම න්‍යෂ්ටි ගොඩක් තියෙනවා. sorry මේ හර්ත් පේශි එක ඒක න්‍යෂ්ටිකයි. සිනිඳු පේශි සෛල ඒක න්‍යෂ්ටිකයි. කංකාල පේශි සෛල බහු න්‍යෂ්ටිකයි. හර්ත් පේශි ඒක න්‍යෂ්ටිකයි. දෙන්නම බහු න්‍යෂ්ටික නෙමෙයි. sorry වැරදුනා.
මෙයා බහුන්‍යෂ්ටිකයි හර්ට් පේශී ඒකන්‍යෂ්ටිකයි. හරි. හරි. එහෙනම් ඔන්න න්‍යෂ්ටි සංඛ්‍යාව අනුවත් වර්ග කරා. ඊට පස්සේ තුන්වෙනි එක මෙයාගේ සිනිඳු පේශී වල ලියන්න විලේක නැත. විලේක කියලා කියන්නේ මොනවද? හරස් ඉරි. මෙන්න මේ වගේ. දැන් අපි කංකාල පේශී සෛලයක් එහෙම ගත්තොත් මේකේ තද පැහැති සහ ලා පැහැති ප්‍රදේශ මාරුවෙන් මාරුවට පිහිටලා තියෙනවා. අපි මේවට කියනවා විලේක කියලා. විලේක කියලා කියනවා. මේ වගේ තද පැහැති කොටස් තියෙනවා, ලා පැහැති කොටස් තියෙනවා. තද පැහැති කොටස් තියෙනවා, ලා පැහැති කොටස් තියෙනවා. අන්න ඒ වගේ විලේක සිනිඳු පේශී වල නැහැ. සිනිඳු පේශී වල ලියන්න විලේක නැත. ඔව් ඔක්කොම ටියුට් එකේ තියෙනවා විලේක නැත. ඊට පස්සේ කංකාල පේශී එකේ හර්ට් පේශී එකේ දෙකේම ලියන්න විලේක ඇත. විලේක ඇත. දෙකේම තියෙනවා. විලේක ඇත. සිනිඳු පේශී එකේ විලේක නැත. කංකාල පේශී හර්ට් පේශී දෙකේම විලේක ඇත. ඕනනම් දෙන්නටම මෙහෙම පොදුවේ සංගල වරහනක් දාලා ලියන්න විලේක ඇත. විලේක ඇත. හරිද? ඊට පස්සේ සිනිඳු පේශී වල ඊළඟ එක හතරවෙනි එක ලියන්න මෙයාගේ හතරවෙනි එක සිනිඳු පේශී වල ලියන්න මෙහෙම අනිච්ඡානුග වේ. අනිච්ඡානුගයි කියලා කියන්නේ අපිට පාලනය කරන්න බෑ. සිතාමතා පාලනය කරන්න බෑ. ඒක අපේ ස්නායු පද්ධතිය මගින් ස්වයන් සිද්ධ ලෙස සිදුවෙන්නේ. අනිච්ඡානුග වේ. කංකාල පේශී එකේ ලියන්න ඉච්ඡානුග වේ. ඒ කියන්නේ කංකාල පේශී අපි පාලනය කරන්න හිතාමතා. දැන් අපිට දුවන්න ඕන වුණොත් අපි දුවනවා. ඉබේදී වෙන්නේ නැහැ නේද? ඉච්ඡානුග වේ. ඊට පස්සේ හර්ට් පේශී එක නැවත අනිච්ඡානුග. අපිට හෘදේ චලනය පාලනය කරන්නත් බෑ. අපිට කියන්න බෑනේ හෘදය දැන් ගැහියන් දැන් නැවතියන් එහෙම කියන්න බෑනේ. අයන හර්ට් පේශී අනිච්ඡානුග. අපිට සිතාමතා පාලනය කරන්න බෑ. අනිච්ඡානුග වේ. හරිනේ? ඒකත් හරි. ඊළඟට සිනිඳු පේශී සහ කංකාල පේශී දෙන්නටම පොදු ලක්ෂණයක් තියෙනවා. මේ දෙන්නගෙම මෙහෙම සංගල වරහනක් දාලා හරි නැත්නම් වෙන වෙනම හරි ලියන්න අන්තරස්ථාපිත මඩල නැත. අන්තරස්ථාපිත මඩල නැත. අන්තරස්ථාපිත මඩල කියලා කියන්නේ මොකද්ද? ශාකණය වෙලා නැහැ කියන එක. දැන් හර්ට් පේශී ගත්තොත් එහෙම මෙහෙම ශාකණය වෙච්ච සෛල තියෙන්නේ. ඔම ශාකණය වෙලා තියෙන්නේ. අතු බෙදිලා වගේ ගිහිල්ලා තියෙන්නේ. මෙයාලා එහෙම අතු බෙදිලා වගේ නෑ. හරිද? ඒ හින්දා අපි කියනවා අන්තරස්ථාපිත මඩල නැත. හර්ට් පේශී එකේ ලියන්න අන්තරස්ථාපිත මඩල ඇත. හර්ට් පේශී එකේ අන්තරස්ථාපිත මඩල ඇත. හර්ට් පේශී එකේ අන්තරස්ථාපිත මඩල ඇත. හරිනේ? ඊළඟට සිනිඳු පේශී එක. සිනිඳු පේශී එකේ ලියන්න සාමාන්‍යයෙන් රිද්මයානුකූල චලනයක් ඇත. සාමාන්‍යයෙන් රිද්මයානුකූල චලනයක් ඇත. ඒ කියන්නේ මේ පේශී වල සංකෝචනය රිද්මයානුකූල. හැබැයි හැම වෙලාවෙම නෑ. ඒ හින්දා තමයි සාමාන්‍යයෙන් කියලා කියේ. සාමාන්‍යයෙන් රිද්මයානුකූල චලනයක් ඇත. රිද්මයානුකූල චලනයක් ඇත. සාමාන්‍යයෙන් රිද්මයානුකූල චලනයක් ඇත. නැත්නම් චලන ඇත. කංකාල පේශී එක. රිද්මයානුකූල චලන නැත. කංකාල පේශී වල රිද්මයානුකූල නැහැ. කංකාල පේශී වල චලන රිද්මයානුකූල නැහැ. රිද්මයානුකූල චලන නැත. රිද්මයානුකූල නොවේ කියලා නැත්තම් ලියන්න. රිද්මයානුකූල නොවේ. හර්ට් පේශී එකේ. ඒකේ ලියන්න රිද්මයානුකූල චලන ඇත. නැත්තම් රිද්මයානුකූල චලන වේ.
රිද්මයානුකූලව චලනය වේ. රිද්මයානුකූලව චලනය වේ. හරි නේද? හරි. එහෙනම් ඔන්න චලන ස්වරූපයත් අපි හඳුනාගත්තා. රිද්මයානුකූලයි, සමහර කට්ටිය රිද්මයානුකූල නැහැ. හරි. ඊළඟට අපි තව එකක් ලියමු. සිනිඳු පේශී එකේ ලියන්න ඉක්මනින් විඩාවටපත් නොවේ. ඉක්මනින් විඩාවටපත් නොවේ. මෙයාලගේ පේශි සංකෝචන ඉක්මනින් විඩාවටපත් වීම සිද්ධ වෙන්නේ නැහැ. ඉක්මනින් විඩාවටපත් නොවේ. ඉක්මනින් විඩාවටපත් නොවේ. ඉක්මනින් විඩාවටපත් නොවේ. කංකාල පේශී එකේ ලියන්න කංකාල පේශී එකේ ඉක්මනින් විඩාවටපත් වේ. ඉක්මනින් විඩාවටපත් වේ. ඒ හින්දා තමයි අපිට හති හැදෙන්නේ. අපි දැන් දුවගෙන යනකොට අපිට එක දිගටම දුවන්න බෑ. අපිට හති මහන්සිය දැනෙනවා. එහෙනම් අන්න ඉක්මනින් විඩාවටපත් වේ. ඊට පස්සේ හර්ට් පේශී විඩාවටපත් නොවේ. විඩාවටපත් නොවේ. ඒක ඉතින් මරණකම්ම ක්‍රියාත්මකයි. විඩාවටපත් නොවේ. හරි. එහෙනම් ඔන්න මේ සිනිඳු පේශී, කංකාල පේශී සහ හෘද පේශී සෛලවල ලක්ෂණ අපි වර්ග කරා. දැන් එතකොට ඕකේ ඕනෙම දෙකක් ලියන්න. ඕකේ අහලා තියෙන්නේ කංකාල පේශී සහ හෘද පේශී. මෙන්න මේ දෙන්නගේ ලක්ෂණ දෙකක්. වෙන් වෙන්ව හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ දෙකක්. එතකොට ඔය ලියපුවාගෙන් මොනවා හරි ලියන්න. කෙටි සිලින්ඩර ආකාරයි, දිගට සිලින්ඩර ආකාරයි. ඊට පස්සේ බහු න්‍යෂ්ටිකයි, ඒක න්‍යෂ්ටිකයි, අන්තරස්ථාපිත මඩල් තියෙනවා, අන්තරස්ථාපිත මඩල් නැහැ. අන්න ඒ වගේ වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ දෙකක් ලියන්න තියෙනවා. දැන් අපි 5ක් 6ක්ම මම හිතන්නේ ලියවා. හරි. ඊට පස්සේ එහෙනම් දැන් ඔන්න ඒ වගුව හරි. ඔයාලට මම ඕකේ පොඩි වැඩකුත් දුන්නා කරන්න කියලා. ඒකත් ඔන්න දැන් ඒකත් මෙතනින්ම සාකච්ඡා වුණා. හරි. ඊට පස්සේ පස්වෙනි කොටස බලන්න. මිනිසාගේ පේශි පැටක අතරින් ඉච්ඡානුග පේශිය. හරි. ඉක්මනට තෝරන්න වගුවෙන් කවුද ඉච්ඡානුග වෙන්නේ කියලා. මම අහනවා කාගෙන් හරි ඉච්ඡානුග කවුද කියලා තෝරගන්න ඉක්මනට. එහෙනම් ප්‍රශ්නය අහලා තියෙන ඉච්ඡානුග පේශිය මොකක්ද කියලා. එහෙනම් අපිට ලියන්න තියෙන්නේ කංකාල පේශි කියලා. හරි. 6 වෙනි කොටසේ අහනවා මිනිස් සිරුරේ හමුවන තරලමය සම්බන්ධක පටකය. දැන් අපි ඉගෙන ගන්නවා සම්බන්ධක පටක. සම්බන්ධක පටකත් අපි කතා කරලා තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් අපිච්ඡද පටක ගැන කතා කරනවා, පේශි පටක ගැන කතා කරනවා, ස්නායු පටක ගැන කතා කරනවා, ඊට පස්සේ සම්බන්ධක පටක ගැන කතා කරනවා. ඔය 4 දෙනා ගැන තමයි අපි මූලික වශයෙන් කතා කරන්නේ. ඔය 4 දෙනාම මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවරයි. එතකොට ඒකේ සම්බන්ධක පටක යටතේ එක පටක වර්ගයක් තියෙනවා තරලමය සම්බන්ධක පටක කියලා. හරිද? මම මේක කීවා ඉස්සරහා නැවත යම් තැනක හමු වෙනවා. එතනදී කතා කරන්නම් දැනට නිකන් චුට්ටක් ඔයාලා කියව ගන්න කියලා කීවා. මම ඒක පැහැදිලි කරන්න ගියේ නෑ. මොකද නැවත අපිට ඉස්සරහා හම්බ වෙනවා ඕක. ඒ හින්දා එයා ගැන කියන්න ගියේ නෑ. කවුද අපිට හම්බෙන තරලමය සම්බන්ධක පටකය? රුධිරය සහ වසා. හරිද? දෙන්නම අපිට හම්බෙන තරලමය පටක. හරිද? තරලමය සම්බන්ධක පටක. එතකොට ඕකේ උත්තරේ නම් බලාපොරොත්තු වෙන්නේ රුධිරය. නමුත් වසා කියලා ලියවත් ප්‍රශ්න වැරදි නෑ. ඒක රුධිරයයි වසයි දෙකම ලියන්න. රුධිරය සහ වසා. මොකද දෙන්නම සම්බන්ධක පටක අතර ගන්න පුළුවන්. ඔයාලා ඕකේ රුධිරය කියලා විතරක් ලියන්නකෝ. තරලමය ඒකට අදාළව ප්‍රධාන වශයෙන් ඕකේ බලාපොරොත්තු වෙන්නේ රුධිරය කියන උත්තරය. එහෙනම් රුධිරය කියලා ලියන්න. රුධිරය. හරි. ඊට පස්සේ ශ්වසන පද්ධතියට අදාළ අපි ඒකත් සාකච්ඡා කරමු. තාම කතා කරලා නැහැ. නමුත් ඔයාලා පොත කියවන්න. පොත කියවලා මේ මම දැන් ඉස්සරහට මේ පේපර්ස් වල ඔයාලට උගන්වලා නැති ප්‍රශ්නත් දාලා තියෙනවා. එහෙම කියලා මේවා අතාරින්න එපා. නොකර ඉන්න එපා. පොත කියවලා හරි ලියන්න. හරිද? පොත කියවලා හරි ලියන්න උත්සාහ කරන්න. හරි. B කොටසේ ශ්වසන පද්ධතියට අදාළ ව්‍යුහය දීලා තියෙන්නේ. එතකොට ඒකේ XYZ කියලා කොටස් තුනක් ලකුණු කරලා තියෙනවා. XYZ. හරි. දැන් මේකේ පළවෙනි කොටසේ අහනවා මොකද්ද? XY හා Z යන කොටස් හඳුනා ගන්න කියලා කියනවා. හරි. කොටස් තුන හඳුනා ගන්න කියලා කියන්නේ මොනවාද මේ කොටස් තුන? XYZ. ඕකේ මම දැන් රූප සටහන අඳින්න යන්නේ නැහැ. ඔයාලා රූප සටහන බලන්න. ඕකේ X කියලා කියන්නේ
x කියලා කියන්නේ ග්‍රසනිකාව. හරිද? x කියලා කියන්නේ ග්‍රසනිකාව. ග්‍රසනිකාව. හරිද? x ඊළඟට ඕකේ ඔයාලා සමහරට සොරාලය කියලා ලකුණු කෙරුවද දන්නේ නැහැ. සොරාලය කියලා ඉන්න බලන්න චුට්ටක්. ඔව් ඕකේ සොරාලය කියලා ගත්තොත් හොඳයි. මොකද ග්‍රසනිකාව තව චුට්ටක් උඩින් ලකුණු වෙන්න ඕනේ. සොරාලය x සොරාලය. හරි. සොරාලය කියලා කියන්නේ අපේ කටහඬ ඇති කරන ප්‍රදේශය. සොරාලය. හරිද? ඊට පස්සේ ග්‍රසනිකාව ගත්තොත් ඔයිට වඩා තව චුට්ටක් උඩට ගියා නම් හොඳයි වගේ. ඔක හරියටම කියන්න තමාරුයි. නමුත් සොරාලය කියලා පිළිගමු. ඒක වඩාත් ගැළපෙයි. සොරාලය. ඊට පස්සේ y කියලා කියන්නේ ශ්වාසනාලය. 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 හරිද? y. ඊට පස්සේ z ලකුණු කරලා තියෙන්නේ හරි z කියලා කියන්නේ අනුශ්වාසනාලිකාව. අනුශ්වාසනාලිකාවක් තියෙන. හරිද? ඔයාලා පොතේ බලන්න අනුශ්වාසනාලිකා තමයි ඔය පෙනහළු වලට ඇතුළු වන කොටස් වල තියෙන ඒ ව්‍යුහයන්. අනුශ්වාසනාලිකාව. ඔකට ඕනම් දකුණු අනුශ්වාසනාලිකාව කියලා ලියත් ප්‍රශ්නයක් නැහැ. අනුශ්වාසනාලිකාව කියලා ලියන්න. අනුශ්වාසනාලිකාව. හරි. එහෙනම් ඔන්න XY Z කොටස් හරි සොරාලය, ශ්වාසනාලය සහ අනුශ්වාසනාලිකාව. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ. ආශ්වාස වාතය නාස් කුටීරයෙන් ගමන් කරන විට එම වාතයේ සිදුවන වෙනස්කම් තුනක්. හරි. අපි ආශ්වාසය කරනකොට ඒ කියන්නේ අපේ ශ්වසන පද්ධතිය තුළට වාතය ඇතුල් කරගන්නකොට නාස් කුටීරයේදී ඒ වාතයට යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. හරිද? නාස් කුහරයේදී යම් යම් වෙනස්කම් කිහිපයක් ඒ ආශ්වාස වාතයට සිද්ධ වෙනවා. අන්න ඒවා මොනවද කියලා යහන්නේ. අහලා තියෙන්නේ තුනක් ලියන්න කියලා තියෙන්නේ. හරි. මෙන්න මේවා තමයි වෙන්නේ. පළවෙනි එක තමයි ශ්වසන වාතය එහෙම නැත්නම් ආශ්වාස වාතයේ උෂ්ණත්වය වැඩි වෙනවා. හරිද? ආශ්වාස වාතයේ උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වේ. දෙවෙනි එක තමයි තෙතමනය වැඩි වේ. තෙතමනය වැඩි වේ. දෙවෙනි එක තෙතමනය වැඩි වෙනවා. හරිද? අපේ අර සොටු දියර හරහාම ගමන් කරනකොට තෙතමනය වැඩි වෙනවා. ඊට අමතරව තව එකක් තමයි ආශ්වාස වාතයේ ඇති දුහුවිලි සහ ශුද්‍ර ජීවීන් ශ්ලේෂ්මලයේ තැන්පත් වීම. ඒ කියන්නේ අපේ ශ්වසන පද්ධතිය නාස් කුටීරයේ තියෙන ශ්ලේෂ්මලවල සොටු දියරවල ආශ්වාස වාතයේ තියෙන දුහුවිලි සහ ශුද්‍ර ජීවීන් තැන්පත් වෙනවා. හරිද? එතකොට ඔන්න ඔය වගේ විපර්යාස කිහිපයක් ආශ්වාස වාතයට නාස් කුටීරයේදී සිද්ධ වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා, තෙතමනය වැඩි වෙනවා. ඊට පස්සේ ආශ්වාස වාතයේ තියෙන දුහුවිලි සහ ශුද්‍ර ජීවීන් ශ්ලේෂ්මලයේ තැන්පත් වෙනවා. හරිද? ඔන්න ඔය තුන තමයි අහන්නේ ඔය. හරිද? උෂ්ණත්වය වැඩි වෙන එක, තෙතමනය වැඩි වෙන එක, ආශ්වාස වාතයේ ඇති දුහුවිලි සහ ශුද්‍ර ජීවීන් ශ්ලේෂ්මලයේ තැන්පත් වීම. හරි. මේ තුන ලියන්න. උෂ්ණත්වය වැඩිවීම, තෙතමනය වැඩිවීම, ආශ්වාස වාතයේ ඇති දුහුවිලි සහ ශුද්‍ර ජීවීන් ශ්ලේෂ්මලයේ තැන්පත් වීම. ඔය ටික. හරි. ඉවරයි නේද? උෂ්ණත්වය වැඩි වේ, තෙතමනය වැඩි වේ,
ආශ්වාස වාතයේ ඇති දුහවිලි සහ ශුද්ධ ජීවීන් ශ්ලේෂ්මලයේ තැන්පත් වේ. හරි. ඊට පස්සේ ආයෙත් තියෙනවා වගුවක්. ආයෙත් වගුවක් දීලා තියෙනවා. හරි මේ තුන ඉක්මනට ලියා ගන්නකො. හරි හොඳයි. එහෙනම් ඊළඟට බලන්න වගුව මොකක්ද කියන්නේ? වගුව කියනවා ආශ්වාසය හා ප්‍රාශ්වාස ක්‍රියාවලියේදී අන්තර්පර්ශික පේශි හා මහා ප්‍රාචීර පේශිවල වෙනස්කම් අනුව පහත වගුව සම්පූර්ණ කරන්න කියලා. හරි. බලන්න මොකක්ද කියන්නේ? ආශ්වාසය ප්‍රාශ්වාසය අන්තර්පර්ශික පේශි මහා ප්‍රාචීර පේශි. මේ වගේ මොකද වෙන්නේ කියලා අහන්නේ. අන්තර්පර්ශික පේශි කියලා කියන්නේ මෙන්න මේ පරුෂ ප්‍රදේශවල ඒ කියන්නේ අපේ මෙන්න මේ වගේ මේ ප්‍රදේශවල පරුෂ තියෙනවා. දැන් අපි මෙහෙම තද කරලා ඇල්ලුවොත් එහෙම අපිට ඇටකටු අහු වෙනවා. අස්ති කොටස් අහු වෙනවා. අන්නේ පරුෂ ප්‍රදේශවල අපි ඒවට කියන්නේ පරුෂ කියලා. හරිද? එක පැත්තක 12ක් බැගින් දෙපැත්තේ පරුෂ 24ක් තියෙනවා. එතකොට අන්නේ පරුෂ ආශ්‍රිතව තියෙන පේශි ආශ්වාසයේදී සහ ප්‍රාශ්වාසයේදී චලනය වෙනවා. ඊට අමතරව මහා ප්‍රාචීර පේශි. මහා ප්‍රාචීර පේශි කියලා කියන්නේ අපේ මෙන්න මෙතන තියෙන පේශි. ඔයාලට පේන්නේ නැතුව ඇති සමහර මෙන්න මේ හරියේ තියෙන පේශි. හරිද මං චුට්ටක් ඉස්සෙල්ලාම පෙන්නවා. මෙන්න මේ හරියේ තියෙන පේශි. ඒ කියන්නේ ඔය දැන් අර අපි නිකන් ඉඳ ගන්නකොට වුණත් නිකන් අර උදර මේ උඩ කොටස සහ පල්ලෙහා කොටස නිකන් වෙන් වෙනවා වගේ සීමාවක් තියෙන. අන්න ඒ හරිය. ඒ හරියේ තියෙන පේශි වල තමයි අපි මහා ප්‍රාචීර පේශි කියලා කියන්නේ. එතකොට අන්නේ මහා ප්‍රාචීර පේශි සහ මේ අන්තර්පර්ශික පේශි වල ක්‍රියාව වැදගත් වෙනවා ආශ්වාසයට සහ ප්‍රාශ්වාසයට. හරි. දැන් එතකොට මේකෙදි මොකද වෙන්නේ? ආශ්වාසයේදී ප්‍රාශ්වාසයේදී මෙයාලා කොයි විදිහටද චලනය වෙන්නේ? ආශ්වාසයේදී සිදුවෙන වැඩේ තමයි මහා පර්ශික පේශි සහ මහා ප්‍රාචීර පේශි සහ අන්තර්පර්ශික පේශි කියන දෙවර්ගයේම සංකෝචනය. ඒ කියන්නේ ඇදෙනවා. හරිද? මේ ප්‍රදේශයේ තියෙන දැන් අපි හුස්ම ගන්නකොට කියලා අපි ඉහළට අදිනකොට නිකන් අපිට දැනෙනවා මේ අපේ මේ කොටස ඉහළට ඉස්සරහට නිකන් යොමු වෙනවා වගේ. එතකොට අන්නේ පේශි ඇදෙනවා, සංකෝචනය වෙනවා. හරිද? එතකොට මහා ප්‍රාචීරයේ පේශිත් ඊට පස්සේ මෙන්න මේ අන්තර්පර්ශික පේශිත් සංකෝචනයට ලක් වෙනවා. දෙකම සංකෝචන. ඊට පස්සේ ප්‍රාශ්වාසය කරද්දි මොකද වෙන්නේ? මේ ඉහළට ඉදිරියට ආව කොටස නැවත නිකන් ඇතුළට යනවා වගේ වැඩක් වෙනවා. ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහ සම්පූර්ණයෙන්ම මම පැහැදිලි කරලා දෙනවා. ඔක පීඩන බලපෑමක් තියෙන්නේ. ඒ කියන්නේ පීඩනය වැඩි තැනක ඉඳන් පීඩනය අඩු තැනකට යනවා. පරිමාව වැඩි වෙනවා, පරිමාව අඩු වෙනවා. ඔන්න ඔය වගේ ලොකු කතාවක් තියෙනවා. මම ඒක ඉස්සරහට පාඩම පැහැදිලි කතා කරද්දි කියලා දෙන්නම්. එතකොට ප්‍රාශ්වාසයේදී වෙන වැඩේ තමයි මේ අන්තර්පර්ශික පේශිත් මහා ප්‍රාචීර පේශිත් ආපහු පල්ලෙහාට ඉහිල් වෙනවා. ඒ කියන්නේ පල්ලෙහාට එයාලා ආපහු හිටපු ප්‍රකෘති තත්ත්වයට ගමන් කරනවා. ප්‍රකෘති එයාලා කලින් හිටපු තත්ත්වයට ගමන් කරනවා. හරිද? ඔන්න ඕක තමයි වෙන්නේ. එතකොට ඔයාලා ඕකේ ලිව්වනම් හරි මෙන්න මෙහෙම. අන්තර්පර්ශික පේශිය පැත්තේ ලියන්න ආශ්වාසයේදී සංකෝචනය වේ. ඒ කියන්නේ ඇදෙනවා මෙයාලා. හරිද? සංකෝචනය වේ. ඊට පස්සේ මහා ප්‍රාචීර පේශිත් පැත්තෙත් ලියන්න සංකෝචනය වේ. සංකෝචනය වේ. සංකෝචනය වේ. හරි. ඊට පස්සේ ප්‍රාශ්වාසයට අදාළව ලියන්න දෙකේම ලියන්න ඉහිල් වේ. ඉහිල් වේ. නැත්නම් නැවත ප්‍රකෘති තත්ත්වයටපත් වේ. ඉහිල් වේ. නැවත ප්‍රකෘති තත්ත්වයටපත් වේ. එහෙම නැත්නම් ඉහිල් වේ. දෙකෙන් එකක් ලියන්න. හරි. ඔය ඉස්සරහට වෙනවා අපි කතා කරනවා. හරි. මේකේ පේපර්ස් 10ක් යනවා. ඒ පේපර්ස් 10 නැති කරගන්න එපා. දැන් මේ වගේ ඔක්කොම මේක half paper එකක් නේ තියෙන්නේ. MCQ 20යි, ව්‍යුහගත 2යි, රචනා 2යි. එතකොට full paper එකේ ඕක ඩබල් වෙනවා. MCQ 40යි, structured 4යි, ඊට පස්සේ රචනා එකෙන් 3ක් එනවා. ඒක නම් එතකොට ඩබල් වෙන්නේ නැහැ. ඒකේ තව එකක් වැඩි වෙනවා. එච්චරයි. හරි. හතරවෙනි එක. බලන්න මොකද්ද කියන්නේ? වායු හුවමාරුව සිදුවන්නේ ශ්වසන පද්ධතියේ කුමන කොටස තුලද? ඒ කියන්නේ දැන් අපි මේ ආශ්වාසය කරලා ගන්න
ආස්වාසය කරලා ඇතුළට අපේ ශ්වසන පද්ධතිය ඇතුළට ඇතුල් කරගන්න වාතය රුධිරයත් සමග යම් ප්‍රදේශයකදී හුවමාරු වෙනවා. අන්නේ හුවමාරුව සිදුවන ප්‍රදේශයයි අහන්නේ. හුවමාරුව සිද්ධ වෙන ප්‍රදේශය. මේ ශ්වසන පද්ධතියේ මේ ශ්වාසනාලිකා අනුශ්වාසනාලිකා අවුව බෙදිලා ගිහිල්ලා අවසානයේ මෙන්න මේ වගේ මම මේ විශාල කරලා අඳින්නේ මෙන්න මේ වගේ කොටසකට තමා ඔය ආශ්වාස වාතය යන්නේ. හරිද? ඔන්න ඔය වගේ කොටසකට. මේවට අපි කියනවා ගර්ත කුටීර. ගර්ත කුටීර කියලා කියනවා. එතකොට මේකේ මේ ගර්ත කුටීර වලට සම්බන්ධ වෙලා තියෙනවා රුධිර කේශනාලිකා. හරිද? මෙන්න මේ ගර්ත කුටීර වලට සම්බන්ධ වෙලා තියෙනවා මේ විදිහට රුධිර කේශනාලිකා. මේද රුධිර කේශනාලිකා සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? ගර්ත ප්‍රදේශවල. මේවා ඊටාම මේ ශුද්‍ර ව්‍යුහය අපේ ඇහැරවත් පේන්නේ. හරි. එතකොට මේ පැත්තෙන් එන ආශ්වාස වාතයේ තියෙන ඔක්සිජන් මොකද වෙන්නේ? මෙන්න මේ ගර්ත බිත්තිය හරහා අපේ රුධිරය තුලට ඇතුල් වෙනවා. හරිද? මේකේ තියෙන ඔක්සිජන් මේ ගර්ත කුටීරය ඇතුලේ තියෙන ඔක්සිජන් මොකද වෙන්නේ? මෙන්න මේ ගර්ත බිත්තිය හරහා රුධිර කේශනාලිකා තුලට ඇතුල් වෙනවා. හරිද? ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ්, ඒ කියන්නේ අපේ රුධිරයේ තුල තියෙන කාබන් ඩයොක්සයිඩ්, අපේ දේහයේ පරිවෘත්තීය ක්‍රියාවලින් නිපදවන අපද්‍රව්‍ය වායුව කාබන් ඩයොක්සයිඩ් රුධිර කේශනාලිකාවල ඉඳන් ගර්ත කුටීර වලට ඇතුල් වෙනවා. හරිද? රුධිරයේ තියෙන අපද්‍රව්‍ය වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් මොකද වෙන්නේ? මේ ගර්තය තුලට ඇතුල් වෙනවා. ඊට පස්සේ අපි ප්‍රාශ්වාස කරනවානේ. ඒ ප්‍රාශ්වාස කරනකොට මේ කාබන් ඩයොක්සයිඩ් ටික ප්‍රාශ්වාස වාතය හරහා ඉවතට යනවා. හරිද? ආශ්වාස වාතයේ තියෙන ඔක්සිජන් මොකද වෙන්නේ? ගර්ත කුටීරය හරහා රුධිර කේශනාලිකාවලට ඇතුල් වෙනවා. රුධිර කේශනාලිකාවල තියෙන කාබන් ඩයොක්සයිඩ් මොකද වෙන්නේ? ගර්ත කුටීර වලට ඇතුල් වෙනවා. දෙන්න දෙපැත්තට මාරු වෙනවා. හරිද? කාබන් ඩයොක්සයිඩ් ඊට පස්සේ ප්‍රාශ්වාසය හරහා අයින් වෙලා යනවා. ඔන්න ඕක තමයි වෙන්නේ. හරිද? මේ වැඩේ වෙන්නේ. එතකොට ඒ සිදුවන ප්‍රදේශය තමයි ගර්තය කියලා කියන්නේ. එතකොට ඔයාලා ලියන්න ගර්ත කුටීර. හරිද? ගර්ත කුටීර වලදී තමයි මේ වාත හුවමාරු වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරි. මේවා රූප සටහන් සහිතව පස්සේ අපි කතා කරනවා. දැනට මම නිකන් අර පැහැදිලි කරන්න කියලා දුන්නේ. හරි. ඊට පස්සේ පස්වෙනි කොටස මොකද්ද බලන්න කියන්නේ? ශ්වසන පෘෂ්ඨයක් සතු ලක්ෂණ දෙකක්. ශ්වසන පෘෂ්ඨයක් කියලා කියන්නේ මෙන්න මේ ශ්වසන වායු හුවමාරුව සිදුවන ප්‍රදේශය. හරිද? මෙන්න මේ ශ්වසන වායුව හුවමාරු වන ප්‍රදේශය. දැන් සත්වයෙක් ගත්තොත් ඒ සත්වයාගේ ශ්වසන වායු හුවමාරුව සිද්ධ වෙන්නේ ගර්ත කුටීර. මේ දැන් මිනිසා ගත්තොත් ගර්ත කුටීර. මෙතන තමයි ශ්වසන වායු හුවමාරු වන ප්‍රදේශය. මේකට තමයි අපි කියන්නේ ශ්වසන පෘෂ්ඨය කියලා. ශ්වසන පෘෂ්ඨය. ශ්වසන පෘෂ්ඨය කියලා කියන්නේ ඔන්න ඔය ශ්වසන වායු හුවමාරු වන ප්‍රදේශය. හරිද? පැහැදිලිද කියප එක? එතකොට අන්න ඒ ශ්වසන පෘෂ්ඨයට තියෙන්න ඕනේ ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ ශ්වසන පෘෂ්ඨයක් සතු විය යුතු ලක්ෂණ කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ශ්වසන පෘෂ්ඨය තෙත් වෙන්න ඕනේ. තෙත් වෙන්න ඕනේ. තෙත ගතියක් තියෙන්න ඕනේ. හේතු පැහැදිලි කරලා දෙන්නම් පාඩම උගන්වන්නත්. ඊට පස්සේ අධික පෘෂ්ඨීය ශේෂ්ඨඵලය. අධික පෘෂ්ඨීය ශේෂ්ඨඵලයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ වර්ගඵලය වැඩි වෙන්න ඕනේ. හරිද? දැන් අපේ පෙනහැලි ගත්තොත් එහෙම ගර්ත කුටීර ගණන් කරන්න බැරි ප්‍රමාණයක් තියෙනවා. ඇයි? අන්න ශ්වසන වායු හුවමාරු වන ප්‍රදේශ වැඩි. එතකොට තමයි කාර්යක්ෂම විදියට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට ඔක්සිජන් වැඩි ප්‍රමාණයක් රුධිරයට ඇතුල් වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් නැවත ගර්ත කුටීර වලට ඇතුල් වෙලා ප්‍රාශ්වාසය ඔස්සේ අයින් වෙලා යනවා. එතකොට අන්නේ වැඩේ කාර්යක්ෂමව සිදු වෙන්න නම් අධික පෘෂ්ඨීය ශේෂ්ඨඵලයක්. ඒ කියන්නේ විශාල මේ ශ්වසන පෘෂ්ඨ ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඊළඟට තුන්වෙනි එක හොඳින් වාහිනීමත් විය යුතුය. හොඳින් වාහිනීමත් විය යුතුය. ඒ කියන්නේ මෙන්න මේ විදිහට රුධිර කේශනාලිකා ගොඩක් මෙයාට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට හිතන්නකෝ දැන් මේ පැත්තෙනුත් තව රුධිර කේශනාලිකාවක් තිබ්බ කියලා. එතකොට දැන් මේ කේශනාලිකාවටත් ඔක්සිජන් යන්න පුළුවන්. එතකොට අන්න ශ්වසන පෘෂ්ඨයක තියෙන්න ඕනේ තවත් ලක්ෂණයක්. හරිද? හොඳින් වාහිනීමත් වෙනවා. හොඳ රුධිර සැපයුමක් තියෙනවා. එතකොට ඊටා කාර්යක්ෂම ලෙස මේ ශ්වසන වායු හුවමාරු වෙනවා. ඊළඟට හතරවෙනි එක ශ්වසන වායුන්ට පාරගම්‍ය වෙන්න ඕනේ. ශ්වසන වායුන්ට පාරගම්‍ය විය යුතුය. ඒ කියන්නේ මොකද්ද?
ඒ කියන්නේ මෙන්න මේ ඔක්සිජන්ට සහ කාබන් ඩයොක්සයිඩ්ට හුවමාරු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම උන් නැත්තම් වැඩක් නැහැ. ශ්වසන වායුන්ට පාරගම්‍ය වෙන්න ඕනේ. එයාලට දෙපැත්තට යන්න පුළුවන් වෙන්න ඕනේ. ඔක්සිජන්ට රුධිරයට ඇතුල් වෙන්නත්, කාබන් ඩයොක්සයිඩ් ගර්ත කුටීර වලට ඇතුල් වෙන්නත් මෙයාලා පාරගම්‍ය වෙන්න ඕනේ. එහෙනම් ඔන්න ඔය කියන ලක්ෂණ ශ්වසන පෘෂ්ඨයක් සතුව පැවතින්න ඕනේ. හරිද? ශ්වසන පෘෂ්ඨය තෙත් භාවයකින් යුක්ත වෙන්න ඕනේ. අධික පෘෂ්ඨීය ශේෂ්ඨඵලයක් තියෙන්න ඕනේ. හොඳින් වාහිනීමත් වෙන්න ඕනේ. ශ්වසන වායුන්ට පාරගම්‍ය වෙන්න ඕනේ. හරිද? ඔන්න ඕවා තමයි ශ්වසන පෘෂ්ඨයක් සතු විය යුතු ලක්ෂණ. හරි. ඉක්මනට ලියා ගන්න. ශ්වසන පෘෂ්ඨයක් සතු විය යුතු ලක්ෂණ ටික තෙත් විය යුතුය. අධික පෘෂ්ඨීය ශේෂ්ඨඵලය. ඊට පස්සේ හොඳින් වාහිනීමත් විය යුතුය. ඊළඟට ශ්වසන වායුන්ට පාරගම්‍ය විය යුතුය. තෙත් විය යුතුය. අධික පෘෂ්ඨික ශේෂ්ඨඵලයක් තිබිය යුතුය. හොඳින් වාහිනීමත් විය යුතුය. ශ්වසන වායුන්ට පාරගම්‍ය විය යුතුය. හරි. ඉක්මනට ලියා ගන්න මේ ටික. වාහිනීමත් විය යුතුය. ශ්වසන වායුන්ට පාරගම්‍ය විය යුතුය. තෙත් විය යුතුය. අධික පෘෂ්ඨීය ශේෂ්ඨඵලය හොඳින් වාහිනීමත් විය යුතුය. ශ්වසන වායුන්ට පාරගම්‍ය විය යුතුය. හරි. හරි. ඊට පස්සේ ශ්වසන පෘෂ්ඨය කියන්නේ මොකක්ද කියලාත් ලියන්න. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. ශ්වසන පෘෂ්ඨයක් යනු ශ්වසන පෘෂ්ඨයක් යනු ශ්වසන පෘෂ්ඨයක් යනු ශ්වසන පෘෂ්ඨයක් යනු ජීවියෙකුගේ ශ්වසන වායු හුවමාරුව සිදුවන ප්‍රදේශයයි. 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 හරි. එතකොට අපි ඒකට ලියන්නේ පෙනහැලි කියලා. දැන් අපෙන් ඇහුවොත් එහෙම ශ්වසන පෘෂ්ඨය මොකක්ද කියලා පෙනහලු කියලා අපි ලියන්නේ නැහැ. ලියන්නේ ගර්ත කුටීර. මොකද ඒ ගර්ත කුටීර වලින් තමයි රුධිරයත් එක්ක මෙයාලා හුවමාරු වෙන්නේ. හරි. උදාහරණ ලියන්න මිනිසාගේ ගර්ත කුටීර. උදාහරණ මිනිසාගේ ගර්ත කුටීර. හරි. එහෙනම් ඔන්න මේ ප්‍රශ්නේ හරි. ඔක්කොම කියලා දුන්නා. උගන්නපු නැති කොටසකුත් තිබ්බා. ඒකත් ඔන්න ගැටලුවක් ඇති නොවන විදිහට කියලා දුන්නා. අර පේශිවල පේශි සෛලවල ලක්ෂණ ටික වර්ග කරගත්තා. හරි. ඒකේ සෑහෙන කතාවක් කතා කෙරුවා. හරි. දැන් 9ට කිට්ටුයිනේ. අපි MCQ ප්‍රශ්නයක් කතා කරමු. රචනා ප්‍රශ්නයක් කතා කරන්න වෙලා මදි වෙයි. අපි ඉතිරි ප්‍රශ්න ටික ආය වෙන දවසක කතා කරමු. හරි. යන්නකෝ අපි ඉතිරි කරලා ආපු ප්‍රශ්න වලට තෝරගන්නකෝ 17 වෙනි ප්‍රශ්නේ. තාම ඔයාලා දන්නේ නැහැ. නමුත් අපි කතා කරමු. මම කියලා දෙන්නම්. 17 වෙනි ප්‍රශ්නේ. හරි. බලන්න මොකද්ද කියන්නේ? වෝල්ට් 230ක් කමාවක් වොට් 60ක්. හරිද? ඔය V අකුරක් දාලා සංකේතවත් කරන්නේ වෝල්ට් කියන එක. හරිද? දැන් අපි තාම දැන් මේ ධාරා විද්‍යුතේ පාඩම පටන් ගත්තා විතරයිනේ. ධාරා විද්‍යුතේ පාඩම ඔන්ලයින් කරන්නේ නෑ මම. හරිද? ඒක අපි භෞතිකව මේ පන්ති පටන් ගත්තාම කතා කරමු. මොකද ධාරා විද්‍යුතේ පාඩම කියලා කියන්නේ තරමක් අමාරු පාඩමක්. ඒක ඔන්ලයින් සාකච්ඡා කරුවොත් ඒකේ ප්‍රශ්නයක් තියෙයි කියලා මට හිතෙනවා. ඒ හින්දා අපි ඒක දැන් චුට්ටක් කොහොමම තියමු. කියලා අපි ඒක ආය පන්ති පටන් ගත්තාම කතා කරමු. මොකද මේ පාඩම ඔයාලට ඔන්ලයින් කරුවොත් මම හිතනවා වැඩි දෙනෙක්ට ග්‍රහණය කරගන්න බැරි වෙයි කියලා. එහෙනම් අපි ඒක චුට්ටක් කොහොමම තියමු. අනිත් ලේසි පාඩම් ටික කතා කරගෙන යමු. හරි. එහෙනම් ඔන්න V අකුරෙන් සංකේතවත් කරන්නේ වෝල්ට් කියන එක. W අකුරෙන් සංකේතවත් කරන්නේ වොට් කියන එක. හරිද? ඊට පස්සේ කැපිටල් A අකුරෙන් සංකේතවත් කරන්නේ ඇම්පියර් කියන එක. හරිද? ඔන්න ඔය තුන තමයි වැඩියෙන්ම මේ ධාරා විද්‍යුතය සහ අනිකුත් ඔය ඉලෙක්ට්‍රොනික්ස් ඒ වගේ පාඩම් වල යෙදෙන ඒකක. හරිද? වෝල්ට්, වොට් සහ ඇම්පියර්. හරි. මොකද්ද බලන්න කියන්නේ? යනුවෙන් ලකුණු කර ඇති බල්බයක සම්පූර්ණ ක්ෂමතාවෙන් දැල් වෙන විට එය තුලින් ගලන ධාරාව වන්නේ. හරි. මේක අපිට හදන්න තියෙනවා සමීකරණයක් මෙන්න මෙහෙම. P සමානයි VI කියලා සමීකරණ. තාම දන්නේ නැහැ ඔයාලා මේක. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඉස්සරහට
අපි මේක සාකච්ඡා කරනවා. එතකොට වැඩේ හරි ගස්සා ගමු. p සමානයි vi. මේකේ p කියන එකෙන් අදහස් වෙන්නේ ක්ෂමතාවය. හරිද? ක්ෂමතාවය. p කියන එකෙන් අදහස් වෙන්නේ ක්ෂමතාවය. v කියන එකෙන් අදහස් වෙන්නේ වෝල්ට් අගය. වෝල්ට් අගය. ඊළඟට I කියන එකෙන් අදහස් වෙන්නේ ධාරාව. ඒ කියන්නේ ඇම්පියර් අගය. හරිද? P කියන එකෙන් අදහස් වෙන්නේ ක්ෂමතාවය. V කියන එකෙන් අදහස් වෙන්නේ වෝල්ට් අගය. එහෙම නැත්නම් විභවාන්තරය කියලා කියනවා. I කියන එකෙන් අදහස් වෙන්නේ ධාරාව. එහෙම නැත්නම් ඇම්පියර් අගය. හරිද? ඔන්න ඔය ටික තමයි මෙයාලගෙන් අදහස් වෙන්නේ. හරිද? එතකොට දැන් මේකේ P කියන කෙනාට ඒ කියන්නේ ක්ෂමතාවය ඔය ගානේ දීලා තියෙනවා වොට් 60යි කියලා. හරිද? සාමාන්‍යයෙන් වොට් වලින් සංකේතවත් කරන්නේ ක්ෂමතාවය. හරිද? ක්ෂමතාවය තමයි සංකේතවත් කරන්නේ. එතකොට වොට් 60යි කියලා දීලා තියෙනවා. වෝල්ට් අගය දීලා තියෙනවා 230ක් කියලා. වෝල්ට් අගය 230ක් කියලා දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ අහන්නේ ධාරාව. එහෙනම් I අහන්නේ. හරිද? දැන් එහෙනම් Iව හොයන්න පුළුවන්. Iව හොයන්න පුළුවන් අපිට මේ පැත්ත 230න් බෙදලා. එහෙනම් මේ පැත්තත් 230න් බෙදන්න ඕනේ. එහෙනම් මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා I තනි වෙනවා 60 බෙදීම 230යි. එහෙනම් මෙන්න මෙයාගේ ගලන ධාරාව අපි හොයාගත්තා 60 බෙදීම 230ක් ඇම්පියර් කියලා. හරිද? එතකොට මේක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. එතකොට උත්තරේ අංක 3 උනේ ඔන්න ඔය ගණනය කිරීමට අනුව. හරිද? ඔයාලා මේ සේරම ටික ලියා ගන්න. V කියන්නේ වෝල්ට්, W කියන්නේ වොට්. හරිද? වෝට් නෙමෙයි වොට්. ඊට පස්සේ A ඇම්පියර් මේ සමීකරණ P සමානයි Vi කියන එකෙන් අදහස් වෙන්නේ P ගෙන් අදහස් වෙන්නේ ක්ෂමතාවය, V ගෙන් අදහස් වෙන්නේ විභවාන්තරය එහෙම නැත්නම් වෝල්ට් අගය, I ගෙන් අදහස් වෙන්නේ ධාරාව. ඊට පස්සේ මේ ටික හදාගන්න. මේක ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් සමහර විට සමහර කෙනෙක්ට මේක මම දන්නවා බහුතරයක් ප්‍රමාණයකට මේක තේරෙන්නේ නැහැ. හරිද? ඒක තමයි ඇත්ත කතාව. නමුත් මේ සමීකරණය හරි චුට්ටක් ඔයාලගේ ඔලුවට යයිනේ. පොඩ්ඩක් මේ අදහස, මේ වචනවල තේරුම් පොඩ්ඩක් හරි ඔලුවට යයි. ඉස්සරහට වෙනම පාඩම කතා කරනවා. මේක අපිට ගෘහ විද්‍යුත් පරිපථයේ පාඩමේ කතා කරන්න තියෙන කොටසක්. ධාරාවේ තාපන ඵලය කියන කෑල්ල. ඒකේ තමයි ওই සමීකරණ තියෙන්නේ. ඒකේ තියෙනවා සමීකරණ තුනක්. P සමානයි Vi, ඊට පස්සේ P සමානයි I වර්ග R, ඊට පස්සේ P සමානයි V වර්ග බෙදීම R. මෙන්න මේ තුන් දෙනා පාවිච්චි කරලා තමයි ඒකේ ගණන් හදන්නේ. එතකොට ඒකේ එක සමීකරණයක් තමයි ඔය P සමානයි Vi කියලා කියන්නේ. හරි ඉක්මනට හදාගන්න. වෝල්ට්, වොට් අගය, ඇම්පියර්, ක්ෂමතාවය, වෝල්ට් අගය එහෙම නැත්නම් විභවාන්තරය, මෙතන ධාරාව. මේ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා. මේක දැන් තව චුට්ටක් ඉතිරිනේ අපිට. ඒවා ඉස්සරහට සාකච්ඡා කරනවා ඉවරයක්ම කරනවා මේක. මොකද අපිට දැන් අර භෞතිකව පන්තියේ පැය දෙකක් තුල මේක ඉවර කරන්න බැරි වුණාට අපිට ඔන්ලයින් ක්ලාස් ඕනේ තරම් දාගන්න පුළුවන්. ඉවරයක් කරනවා මම මේක. ඉවරයක් කරන්න ඕනේ. මොකද ඕකේ ප්‍රශ්න හොඳයි. ඊට පස්සේ තුන්වෙනි පේපර් එකේ තියෙන ප්‍රශ්නත් හොඳයි. හතරවෙනි එකෙත් හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවා. මේවා හරියට පොත කියවලා හරි ඔයාලා වැඩේ කරන්න. වාර විභාගයේදී එහෙම බලාගෙන ඉද්දි ලකුණු වැඩි වෙයි. මේ වැඩේ හරියට කරන්න. ගිය සැරේත් තේරුම් ටිකයි මේ ගණනය කිරීමයි කරගන්න. හරිද? ඉවරයිද? වෝල්ට්, වොට්, ඇම්පියර්, ක්ෂමතාවය, වෝල්ට් අගය, ධාරාව. හරි. ඔහොමම 11 වෙනි ප්‍රශ්නේත් බලන්නකෝ. 11 වෙනි ප්‍රශ්නේ. ඒක දැන් කරන්න දෙයක්වත් නැහැ. ඒක දැන් ඔයිට කලිනුත් කරපු එකක්. රූපයේ දැක්වෙන සත්ත්ව පටකය කුමක්ද? මොකක්ද ඔය තියෙන්නේ? දිගැටි සිලින්ඩරාකාර සෛල. මොනවද මේ? කංකාල පේශි පටකය තියෙන්නේ. එහෙනම් කෙලින්ම කංකාල පේශි පටකය. ඒකට ආයේ විවරණයක් අවශ්‍යත් නැහැ. එතකොට උත්තරය අංක 2. කංකාල පේශි පටකය. හරි. එහෙනම් අද දවසේ අපි එහෙනම් වැඩේ නවත්තමු. ඉතිරි වෙච්ච ප්‍රශ්න ටික ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. එතකොට තව MCQත් හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒසේ ස්ට්‍රක්චර්ඩ් ඔක්කොම සාකච්ඡා කරන්න ඕනේ. හරි. එහෙනම් අපි ඒ ටික ඊළඟ දවසේ සාකච්ඡා කරමු. හරි. එහෙනම් අපි වැඩේ මෙතනින් නවත්තමු. හරි. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.